පැහැදිලි කරා සෑහෙන අවස්ථාවක් අරගෙන. හරි. එතකොට අපි දන්නවා ආර්ථික විද්‍යාවේ ළමයි කේන්ද්‍රීය ප්‍රශ්නය හිගකම. එතකොට අපි ගිය සතියේ කතා කරා හිගකම කියන්නේ මොකක්ද කියන එක. අසීමිත මිනිස් අවශ්‍යතා හා උවමනා තෘප්තිමත් කර ගැනීමට ප්‍රමාණවත් තරම් සම්පත් නොමැතිකම. දැන් අද අවස්ථාවක අසීමිත මිනිස් අවශ්‍යතා හා උවමනා සපුරා ගැනීමට ප්‍රමාණවත් තරම් සම්පත් නොමැතිකම තමා ළමයි අපි හිගකම කියලා ඉගෙන ගත්තේ නේද? එතකොට මේ හිගකමක් ඇති වෙන්න ප්‍රධාන කරුණු දෙකක් සම්පූර්ණ වෙන්න ඕන කිව්වා. එකක් මොකද්ද ළමයි? දෙන ලද අවස්ථාවේ අසීමිත උවමනා පැවතීමත් දෙවැනි එක ඒවා සපුරා ගැනීමට ප්‍රමාණවත් තරම් සම්පත් නොමැතිකම. මෙන්න මේ කරුණු දෙක මත පදනම්ව අපි ඉගෙන ගත්තා හිගකම කියන සංකල්පය තියෙනවා කියලා. එතකොට ළමයි අපි කිව්වා හිගකම කියන්නේ සාපේක්ෂ සංකල්පයක් කිව්වා නේද? මොකක්ද ඒ කියන්නේ? එතකොට අපි හැමතිස්සෙම ඒ අවස්ථාවට අනුව තමා කියන්නේ දෙන ලද අවස්ථාවකට අනුව තමා සම්පත් ප්‍රමාණය සීමිතයි කියලා කියන්නේ. එහෙම නැතුව අපිට හිගකම විග්‍රහ කරන්න හරි අමාරු නේද ළමයි? අසීමිත මිනිස් වමනාවන්ට සාපේක්ෂව කියලා තමයි මම කියලා දුන්නේ. මේ අසීමිත මිනිස් වමනාවන්ට සාපේක්ෂව ප්‍රමාණවත් තරම් සම්පත් නොමැතිකම තමයි හිගකම කියලා කිව්වේ. මතකද මේ ටික? එතකොට අපි කිව්වා හිගකම කියන්නේ ළමයි සමස්ත සමාජයටම පොදු කරුණක් නේ. ඒ හිගකම මටත් පොදුයි. ඒ කියන්නේ මගේ තියෙන අවශ්‍යතාව වමනත් එක්ක මට තියෙන සම්පත් ප්‍රමාණෙත් එක්ක මට ආත්මගත සංකල්පයක් කියලා කිව්වා. අපිට එක එක්කෙනාට වෙනස්. ඔයාට තියෙන ඒ කියන්නේ ඔයාට තියෙන හිගකම තවත් කෙනෙකුට තියෙන. මේ අපි හැම දෙනාටම මොකද? පොදු සංකල්පයක් හිගකමනේ. ආත්මගත සංකල්පයක් කියලා කියව අවස්ථික දුරුවේ. එතකොට හිගකම කියන්නේ අපි කිව්වා මේ දුක්පත්කම එහෙම නැත්නම් දුගී බව, දිලිඳු බව එහෙම නෙමෙයි කියලා පැහැදිලි කරලා දුන්නා. එතකොට ළමයි මේ සම්පත් හිගකමත් එක්ක අපිට කරන්න වෙනව මොනවද? මොනවද කරන්න වෙන්නේ? බලන්න උත්තරයක් දාන්න. සම්පත් හිගකමත් එක්ක අපිට මොකද කරන්න වෙන්නේ? මේ සම්පත් වල තියෙනවනේ විකල්ප ප්‍රයෝජන. මේ විකල්ප ප්‍රයෝජන අවස්ථාවලින් අපිට එක් විකල්ප අවස්ථාවක් තෝරගන්න වෙනවනේ. ඒ විකල්ප අවස්ථාවන් තෝරගන්න වෙනවා. ඒ නිසා අපිට ඇති වුණා තේරීම කියලා සංකල්පය. එතකොට මේ විකල්ප අවස්ථා අතර තේරීම් කරනකොට පුතේ අපිට ඇති වුණා මොකද්ද? ආවස්තික පිරිවැය කියලා දෙයක් අපි ඉගෙන ගත්තා. ඒ කියන්නේ දෙන ලද අවස්ථාවක ඒ පවත්නා විකල්ප අවස්ථා අතරින් හොඳම විකල්ප අවස්ථාව තෝරා ගන්නකොට ඊළඟට කැප කරන හොඳම විකල්ප අවස්ථාවේ වටිනාකමට කිව්ව මොකද්ද ළම? ආවස්තික පිරිවැය කියලා. ඒකට අපි ගිය සතියේ එකත් පැහැදිලි කරගත්තා. එතකොට අපිට නිෂ්පාදන හැකියාව මායිමත් මං හිතන්නේ ගිය සතියේ අපි කතා කරා දෙවෙනි ටියුට් එකේ නේද? නිෂ්පාදන හැකියාව මායිම. එතනදී ඊටාම වැදගත් කරුණක් තමයි මම අද හිතාගෙන ඉන්නවා මේ පැය භාගයක් විතර ක්ලාස් එකේ යන අතරේ පේපර් එකක් ලෑස්ති කරලා තියෙනවා. පේපර් එකක් යනවා වගේ පොතේ තියෙන අභ්‍යාසයක්. මම ගෲප් එකට දානවා. ඔයාලට උත්තර ලියන්න වෙයි. ලියමු නේද උත්තර? බලන්න කට්ටිය උත්තරයක් දෙන්න ලියනවද නැද්ද මොකද කරන්න කියලා. ඉරිගාන ප්‍රශ්න ටිකක් තියෙනවා. පොඩි කෙටි ප්‍රශ්න ටිකක් තියෙනවා. ළමයි ලියනවද මොකද කරන්නේ? දැම්මම නෙමෙයි. පාඩම ඉවර කළා දෙන්න. ලියන්නසේ. නියමයි. අන්න එහෙම තමයි ඉන්න ඕනේ ඈ. හරි. එතකොට අපිට නිෂ්පාදන හැකියාව මායිම් වක්‍රය එහෙම නැත්නම් ප්‍රොඩක්ෂන් පොසිබිලිටි කර්ව් එක හදනකොට අඳිනකොට අපි නිර්ණායක තුනක් ඒ කියන්නේ උපකල්පන තුනක් හතරක් මත පදනම තමයි ළමයි නිෂ්පාදන හැකියාව මායිම් අපි අඳිනවා කියලා කිව්වේ. එකක් තමයි මේ නිෂ්පාදන හැකියාව මායිම් මම පෙන්නනම් මං ගිය සතියේ මූලයට උත්තල මූලයට අවතල
කියලා මාව මතක නම් ඇති නිෂ්පාදන හැකියාව මායිම් වගේ කිව්වා. අපි අද ඒ දේවල් විස්තරාත්මකව කතා කරනවා. ආධිනවා නිෂ්පාදන හැකියාව මායිම් වක්‍රයක්. අපි හිතමු මෙතනින් A භාණ්ඩත් මෙතනින් B භාණ්ඩත් නිෂ්පාදනය කරනවා කියලා. එතකොට අපිට පැහැදිලිවම පළවෙනි උපකල්පනයේ විදිහට ගන්න පුළුවන් මොකද්ද? භාණ්ඩ දෙවර්ගයක් පමණක් නිෂ්පාදනය කරනවා කියලා තමයි අපිට උපකල්පනය කරන්න වෙන්නේ නේ. ඒතර ඊළඟ එක ළමයි සම්පත් සම්භාරයේ ස්ථාවරයි කිව්වා. ටියුට් එක ගන්න මතක නම් තාක්ෂණයේ නොවෙනස්ව පවතිනවා කියලා කිව්වා. එතනින් පස්සේ සම්පත් පූර්ණ හා උපරිම කාර්යක්ෂමතාවයෙන් නිෂ්පාදනයට යොදවනවා කියලා කිව්වා. අන්න ඒ මේ උපකල්පන හතර සම්පූර්ණ වෙන අවස්ථාවේ තමයි අපි නිෂ්පාදන හැකියාව මායිමක් අන්දේ. ඔයාලට මතක නම් මෙන්න මේම නිෂ්පාදන හැකියාව මායිමක් ඇඳලා මෙන්න මේ වගේ කොටසකින් තමයි නතර කරේ. මේ මැසේජ් එකක් ආවා නේද? මොකද පුතේ පේපර් එක මට දැම්මම දෙන්න පුළුවන්. පේපර් එක කියන්නේ ප්‍රශ්න කීපයක් තියෙන්නේ. නමුත් මේ තව ටිකක් මම උගන්වන්න ඕනේ. ඒක සම්පූර්ණයෙන් වර කරන්න නම්. හරි. අපි අවසාන කොටස කතා කරේ නෑනේ. මගේ ටාගට් එක වෙලා තියෙන්නේ පැයකමාරක් ඇතුළත අද දවසේ වැඩ ටික ඉවර කළා. මේක දීලා ඔයාලට කියලා ඉක්මනට ලියවලා කතා කරලා ඉවර කරන්න තමයි. අර දුව මේ බැටරි ප්‍රශ්නයක් තියෙනවා. දුව කවුද මම බලන්න බැරුණා. ඔයාලට ගැටලුවක් තියෙනවා නම් පුතේ පස්සේ YouTube එකෙන් හරි වීඩියෝ එක බලන්න. පොඩ්ඩක් ටච් එකේ ඉන්න මම group එකට පේපර් එක දාපුවම ලියන්න ගන්න. right? ඊට පස්සේ නිෂ්පාදන හැකියාව මායිමේ මම දැන් එනවා ටියුට් එකට. අපි නතර කරලා තිබ්බේ උපකල්පන වලට යටින් තියෙන පුතා බාන්න නිෂ්පාදන හැකියාව මායිම් වක්‍රය යොදාගෙන පැහැදිලි කළ හැකි ආර්ථික සංකල්ප කීපයක් තියෙනවා. ආර්ථික සංකල්ප කීපයක් තියෙනවා. ඔයාගේ ඒ කියන්නේ ස්ටඩි පැක් එකේ මේක විස්තරාත්මකව නැහැ. මම ඉක්මනින් මේක පැහැදිලි කරගෙන යන්නම්. ඔයාලට කොලයක් තියෙනවා නම් මම හිතන්නේ මෙතන ඉඩ මදි වෙයි. මම අඳිනවා දැන් බෝඩ් එකේ නිෂ්පාදන හැකියාව මායිමක් මේ එකින් එකට අඳිනවා. අදලා පෙන්නනවා. හරි. ඊට පුතේ මම ගන්නේ AB කියලා භාණ්ඩ නිෂ්පාදනය කරන ආර්ථිකයක් නිෂ්පාදන හැකියාව මායිම විදිහට. එතකොට මෙන්න A මෙන්න B බිඳුව. පළවෙනි එක්කෙනාම කියන්නේ සම්පත් හිගකම. සම්පත් හිගකම. එතකොට අපි නිෂ්පාදන හැකියාව මායිමෙන් පෙන්눔 කරන්නේ නිෂ්පාදන හැකියාව මායිමෙන් පෙන්වන්න කරන්නේ දෙන ලද අවස්ථාවක ආර්ථිකයේ සතු සියලු සම්පත් උපරිම කාර්යක්ෂමතාවයෙන් හා ඵලදායී අයුරින් උපයෝජනය කරලා තියෙනකොට නිෂ්පාදනය කළ හැකි සංයෝග මේ සංයෝග නිෂ්පාදන සංයෝග එකට යා කරලානේ අපි මේ නිෂ්පාදන හැකියාව මායිම් වක්‍රයක් අඳින්නේ. එතකොට මේ උපරිම නිෂ්පාදන මට්ටම තමයි මේ ආර්ථිකයේ මේ පෙන්වන්නේ. right. දිලංකා ඔයා මේ ඉන්නවනම් පොඩ්ඩක් මේ ළමයාට අර ටියුට් එක දාන්නකො මම දාපු. හරි ඉන්න පුතා මම ටියුට් එක දාන්න. මේ දිලංකා මේ මගේ ගෲප් එකට දාන්න මම ක්ලාස් එක කරන ගමන් ඉන්නේ ගෲප් එකට දාන්න මම ගිය සතියේ දුන්න ටියුට් එක. ළමයින්ට ටියුට් එක හම්බෙලා නැහැ කියනවා. ගෲප් එකේ ඇති ටියුට් එක දාන්න. මනින් දාන්න. විශ්ව පොඩ්ඩක් මචං මේ බලලා මචං ටියුට් එක දාපන් ගෲප් එකට.
right මේ හම්බේ ටියුට් එක group එකට හම්බේ ටියුට් එක හරි දැන් බලා ගන්න එතකොට මං කිව්වේ නිෂ්පාදන හැකියාව මායිමෙන් මේ පෙන්නලා තියෙන්නේ උපරිම භාණ්ඩ නිෂ්පාදන සංයෝග යා කරලා ඇඳලා තියෙන්නේ. එතකොට නිෂ්පාදනයේ විවිධ අවස්ථා නේ. තව පොඩ්ඩකින් ඒක කතා කරමු. එතකොට හිගකම කියන ආර්ථික විද්‍යාවේ මූලික ප්‍රශ්නය කේන්ද්‍රීය ගැට් ප්‍රශ්නය අපි නිෂ්පාදන හැකියාව මායිමකින් පෙන්වන්න කිව්වොත් අපිට පෙන්වන්න වෙන්නේ මෙන්න මේ වාගේ ලක්ෂයකින්. මෙන්න මේ වාගේ ලක්ෂයකින්. ඔයා ඉක්මනින් මාත් එක්ක ඇඳගෙන යන් සම්පත් හිගකම පළවෙනි එක පෙන්වන්න තියෙන්නේ සම්පත් හිගකම කියලා දාලා නිෂ්පාදන හැකියාව මායිම ඇඳලා පෙන්වන්න මේ වාගේ. හරි. ඒකම මම කියන්නම් විකල්ප ප්‍රයෝජන කියලා කියනවා. මම ඔයාලට කිව්වා දෙන ලද අවස්ථාවක ආර්ථිකයේ භාණ්ඩ දෙකක් පමණක් නිෂ්පාදනය කරන ආර්ථිකයක සම්පත් උපරිම කාර්යක්ෂමතාවයකින් උපයෝජනය කරලා සම්පත් භාණ්ඩ නිෂ්පාදනය කරන විට එතකොට ඒ නිෂ්පාදන සංයෝගනේ මේ තියෙන්නේ මේ ළමයි බලන්න විකල්ප නිෂ්පාදන සංයෝග. එතකොට මේවා ටික යා කරලායි අපි මේ නිෂ්පාදන හැකියාව මායිමක් ඇඳලා තියෙන්නේ. මේකේ අවස්ථා ඕන තරම් අපිට පෙන්වන්න පුළුවන්. එතකොට අපෙන් අහනවා විකල්ප ප්‍රයෝජන. මෙන්න මේ වාගේ තමයි අපිට විකල්ප ප්‍රයෝජන පෙන්වන්න පුළුවන්. හරි. A B C D කියලා. අපි A B C D ගන්න නැතුව දෙවෙනි නිෂ්පාදන හැකියාව මායිමක් අපි භාණ්ඩ වර්ග දෙක X Y කියලා ගමු. පෙන්වන්න මේ වාගේ. මේකේ වැඩි නම් කියන්න. ඊළඟට නිෂ්පාදන කාර්යක්ෂමතාවය. හරි. පොඩි දෙයක් මට කියන්න බැරි වුණා. පොතේ නිෂ්පාදන හැකියාව මායිම් වක්‍රේ මේ ආර්ථික සංකල්ප අපිට පෙන්වන්න කියනකොට සමහර අවස්ථාවලදී නිෂ්පාදන හැකියාව මායිම් වක්‍රය මෙහෙම ඇඳලා නිෂ්පාදන හැකියාව මායිම් වක්‍රය මත නිෂ්පාදන හැකියාව මායිම් වක්‍රයට පිටත ලක්ෂයක් ඊට පස්සේ නිෂ්පාදන හැකියාව මායිම් වක්‍රය ඇතුළත ලක්ෂයක් විදියට ලකුණු කරන්න පුළුවන්. හැබැයි සමහර ආර්ථික සංකල්ප තියෙනවා මේ නිෂ්පාදන හැකියාව මායිම් වක්‍රය විතන් වෙනවා පුතේ මේ බලන්න. මෙතන තිබ්බේ. මෙන්න මේ වාගේ විතන් වීමක් වෙනවා. දකුණට විතන් වෙනවා. සමහර වෙලාවට වමට විතන් වෙනවා. වමට විතන් වීමේදී සමහර වෙලාවට මේ නිෂ්පාදන හැකියාව මායිම් වක්‍රය අතර තියෙන ગેප් එක සමාන වෙන්නත් පුළුවන්. සමහර වෙලාවට එක භාණ්ඩයක නිෂ්පාදන හැකියාව මායිම් වක්‍රය එක පැත්තකින් විතරක් මෙහෙම විතන් වෙන්නත් පුළුවන්. මම මේ කියන ඒවා පැහැදිලි ඇති. සාමාන්‍ය විදිහට මතක තියාගත්තාම ඇති මෙච්චර ලොකුවට ඔයාගේ සිලබස් එකේ බලන්නේ නැහැ. නිෂ්පාදන හැකියාව මායිම් වක්‍රේ දැන් ඔයාලට තේරෙන්නේ නැති ආර්ථික සංකල්ප පෙන්වුම් කරන්න කිව්වොත් සමහර වෙලාවට නිෂ්පාදන හැකියාව මායිම් වක්‍රය මත නිෂ්පාදන හැකියාව මායිම් වක්‍රයට පිටතින් එහෙම නැත්නම් ඇතුළතින් පෙන්වන්න පුළුවන්. එහෙම නැත්නම් නිෂ්පාදන හැකියාව මායිම් වක්‍රය දකුණට වමට විතන් වෙන්න පුළුවන්. දැන් අපේ පළවෙනි අවස්ථාවේ තියෙන සම්පත් හිගකම විකල්ප ප්‍රයෝජන ගැටලුවක් නැහැ. හැකියාව මායිම් මත සහ පිටත ලක්ෂයක් අපිට ලකුණු කරන්න උනේ. දෙවෙනි අවස්ථාව කියනවා නිෂ්පාදන කාර්යක්ෂමතාවය සහ නිෂ්පාදන අකාර්යක්ෂමතාවය. ඒකත් ගැටලුවක් නැහැ. එතකොට මේ නිෂ්පාදන හැකියාව මායිම අඳිනකොට උපකල්පනය කරගත්තනේ අපි. උපකල්පනයක් කරගත්තනේ ආර්ථිකයේ නිෂ්පාදන කටයුත්ත කාර්යක්ෂමව සිදු වෙනවා කියලා. ඒතර කාර්යක්ෂමතාවය පෙන්වන්න පුළුවන් වෙන්නේ මෙන්න මේ වගේ හැකියාව මායිම මත ලක්ෂයක්. නිෂ්පාදන කාර්යක්ෂමතාවය පෙන්වන්න පුළුවන් x y කියලා ගත්තොත් හැකියාව මායිම මත ලක්ෂයක පෙන්වන්න පුළුවන්. නිෂ්පාදන කාර්යක්ෂමතාවය මේ හැකියාව මායිම මත වගේ ලක්ෂය. ඒතර නිෂ්පාදනයේ අකාර්යක්ෂමතාවයක් කියන්නේ හැකියාව මායිම මත ළඟා වෙන්න බෑ. ආර්ථිකයේ හැකියාව මෙන්න මේ වාගේ ඇතුළත ලක්ෂයක ඉඳලා කටයුතු කරනවා. ඇතුළත ලක්ෂයක ඉඳලා කටයුතු කිරීමක් තමයි නිෂ්පාදනයේ අකාර්යක්ෂමතාව කියන්නේ. ඒ කියන්නේ පුතේ පවත්නා සම්පත් පවත්නා තාක්ෂණයේ අර්ථයේ නියමාකාරයෙන් යෙදෙන්නේ නැහැ. අකාර්යක්ෂමයිනේ. කාර්යක්ෂමතාවය කියන්නේ මොකද්ද? අඩු යෙදවුම් ප්‍රමාණයකින් වැඩි නිමවුම් ප්‍රමාණයක්. යෙදවුම් නිමවුම් අතර සම්බන්ධතාවයකින්.
ඒ කියන්නේ නිෂ්පාදනයේ කාර්යක්ෂමතාවය මෙතනදී කියන්නේ අපි බලාපොරොත්තු වෙන නිෂ්පාදන මට්ටමට ළඟා වෙන්නේ නැහැ. ඒතකොට නිෂ්පාදන හැකියාව මායිම් වක්‍රය ඇතුළත ලක්ෂයක තමයි අපිට මේක පෙන්වන්න කරන්න පුළුවන්. සේවා නියුක්තිය හා වියුක්තිය. සේවා නියුක්තිය හා වියුක්තිය. ඒ වගේම තමා සේවා නියුක්තිය නම් හැකියාව මායිම් මත ලක්ෂයක පෙන්වන්න පුළුවන්. වියුක්තිය කියන්නේ මෙන්න මේ වාගේ ලක්ෂයක්. ඇතුළත ලක්ෂයක්. දැන් හිතන්නකෝ ආයතනයක සේවක මණ්ඩලයක් ඉන්නවා. හරි. එතකොට මේ සේවක මණ්ඩලයට සේවා මේ ඉන්න කණ්ඩායමට දවසට නිෂ්පාදන ධාරිතාවය 1000යි කියලා හිතමුකෝ අපි ඒකක. එතකොට ඒකක 1000ක නිෂ්පාදන ධාරිතාවයක් තියෙනවා. එතකොට මොනවා හරි වෙලා ඒ දවස් ඇතුළත මෙයාලා වැඩ නොකර ඉඳලා පැය දෙක තුනක් නිකන් ඉඳලා හරි නිෂ්පාදන ධාරිතාවය පහලට ඇවිත් තියෙනවා. මෙන්න මේ 1000න් 500 දක්වා ඇවිල්ලා තියෙනවා. හරි. එයාලා පැය දෙක තුනක් වැඩ නොකර ඉන්නවා. මොකද සේවා වියුක්තිය. සේවා වියුක්තිය අපේ රටේ තියෙන ලොකු ප්‍රශ්නයක්. හරි. මෙන්න මේ වගේ ඇතුළත ලක්ෂයක් තමයි අපිට පෙන්වන්න පුළුවන් සේවා වියුක්තිය. ඊට පස්සේ කියනවා ආර්ථික වර්ධනය හා ආර්ථික පසුබැසීම. ඊටාම වැදගත් දෙයක්. හරි. ආර්ථික වර්ධනයකදී ළමයි වෙන්නේ නිෂ්පාදන හැකියාව මායිම් වක්‍රය තිබෙන ස්ථානයේ ඉඳලා දකුණට විතැන්වීමක් ආර්ථික වර්ධනය. හැකියාව මායිම දකුණට විතැන්වෙනවා. නිෂ්පාදන හැකියාව මායිම දකුණට විතැන්වෙනවා. දැන් එක්ක ඔයාලට හිතේ ටක් ගාලා ආර්ථික පසුබැසීම කිව්වනම් විතැන්වීම වර්ධනයේදී දකුණට විතැන්වෙනවා නම් ඔයාලට හිතේ දැන් පසුබැසීමේදී වහම ටික නෑ පුතේ. ආර්ථික පසුබැසීම කියන එක A level syllabus එකේ නම් ටිකක් විශේෂයෙන් කතා කරනවා. ඒකෙදී මාස 6ක් වාගේ කාලයක් ඇතුළත සේවා නියුක්තියයි මේ මූර්ත නිෂ්පාදනය කියලා තියෙන සංකල්ප කීපයක්. අන්න ඒ වගේ මාස 6ක් ඇතුළත සිදුවෙන පහළ බැසීම තමයි අපි මේ ආර්ථික පසුබැසීමක් කියන්නේ. හැබැයි මේ ආර්ථික පසුබැසීම අඛණ්ඩව මාස 6කට එහා කාලයක් යනවා නම් ඒක ආර්ථික අවපාතයක් බවට පත් වෙනවා. ආර්ථික පසුබැසීම සහ ආර්ථික අවපාතය කියන එක මේවා ඔයා සරලව මතක තියාගන්න. මේ වගේ ඇත්තටම මේක ඇතුලේ තියෙන සිද්ධාන්ත කොටස කියන්නේ තියරි කොටස ඔයාලට අවශ්‍යතාවයක් නැහැ. මේක හැකියාමායේ පෙන්වන විදිය දැනගත්තා නම් ප්‍රමාණවත්. හරි. ආර්ථික පසුබැසීමකදී වෙන්නේ හැකියාමායම ඇතුළත ලක්ෂයක් කරා එනවා නිෂ්පාදන හැකියාමායම. එතකොට සමහර වෙලාවට පුතේ මේ ආර්ථිකයේ මේ වගේ ලක්ෂයක කටයුතු කරන්න පුළුවන්. අපි හිතමුකෝ මෙතන හිටියේ කියලා. එතකොට ආර්ථික පසුබැසීම මේ හරියට එන්න පුළුවන්. මෙන්න මේ මට්ටමට එන්න පුළුවන්. සමහර වෙලාවට හැකියාමායම මත ඉඳලා මේ වගේ අවස්ථාවකට එන්නත් පුළුවන්. තේරුණාද? නිෂ්පාදන හැකියාමායම මත ආර්ථිකයේ කටයුතු කරලා පසුබැසීමක් මත පහළට එන්නත් පුළුවන්. එහෙම නැත්නම් මේක ඇතුළත ඉඳලා මේ පැත්තට එන්නත් පුළුවන්. මේ කොරෝනා ප්‍රශ්නයත් එක්ක රටේ ලෝක ආර්ථිකයේ ගොඩක් දේවල් මේ වගේ ප්‍රශ්න වලට මුහුණ දෙන්නේ නැති. අපේ ලංකාවේ නම් දැන් තියෙන්නේ ආර්ථික පසුබැසීම ඉවර කරලා අතිසාර්ථකව දැන් යාලා යනවා මොකේද? ආර්ථික අවපාතයකට ගිහින් තියෙනවානේ. ඒකට ආර්ථික අවපාතයක් කියන්නේ පොතේ නැත්තම් ඇඳගත්තත් කමන්නේ. නිෂ්පාදන හැකියාමායම වමට විතැන් වෙන්න බලපාන සාධකයක්. ආර්ථික අවපාතයක් වෙන ආර්ථික පසුබැසීමක්. ටියුට් එක හම්බුනේ නැද්ද ගෲප් එකට? වැටුනේ නැද්ද? ටියුට් එක වැටලා නැද්ද ළමයි? නෑ සර් හම්බෙලා නෑ සර් තාම ටියුට් එක ගෲප් එකට.
හරි පුතේ මේ සොරි ඔයාලා කාලේ පොඩි වෙලාවක් ගත්තට මේ පොඩි පොඩි තාක්ෂණික ගැටලු ඉන්නවා. මොකද පන්ති ආයතනයේ තියෙන්නේ තව තැනක මම උගන්වන්නේ තවත් තැනක එහෙමම ගැටලු තියෙනවා. ඉතින් අපි විසඳගෙන ඉස්සරහට යන්. මම මේ අය වෙලාවක් ගන්නේ නැතුව අභ්‍යාස වලට අදාළ ටියුට් එක එහෙමම දැම්මා දැන්. අපි උදේම කියපු එක. දැන් පේපර් එක වැටෙනවා මම හිතන්නේ ටියුට් එක දැන් වැටිලා තියෙනවා ගෲප් එකේ. නැති අය ගන්න. අර බලන්න. හරි. ඊට පස්සේ කතා කරේ අපි ආර්ථික වර්ධනය කතා කරා, ආර්ථික පසුබැසීම පෙන්눔 කරා, ආර්ථික අවපාතය කියන එකත් මම අමතරව කියලා දුන්නා. ඊළඟට ටියුට් එකේ තියෙන්නේ නව සම්පත් සොයා ගැනීම හා තාක්ෂණික දියුණුව කියන එකේ. ඒ කියන්නේ ආර්ථිකයේ මේ අහන්නකෝ අපි නිෂ්පාදන හැකියාව මායිම් වක්‍රය කනින්නේ පවත්නා සම්පත් ප්‍රමාණයත් එක්ක සලකා බලලානේ දෙන ලද අවස්ථාවක පවතින සම්පත් ප්‍රමාණය උපරිම කාර්යක්ෂමතාවයෙන් උපයෝජනය කරනකොට කියලා නිර්වචනය කියන්නේ. එතකොට ඒ අවස්ථාවේ තියෙන සම්පත් ටික අපි සියල්ල ප්‍රයෝජනයට ගන්නවා. මේ ආර්ථිකයට තව ටිකක් සම්පත් මුදා හැරියට පස්සේ නිෂ්පාදන ධාරිතාව මට කියන්න වැඩි වෙනවද අඩු වෙනවද? ආර්ථිකයේ නිෂ්පාදන ධාරිතාව වැඩි වෙනවා. එතකොට වෙන්නේ නිෂ්පාදන හැකියාව මායිම් වක්‍රය මොකද වෙන්නේ? දකුණට විතැන්වෙනවා. දකුණට විතැන්වෙනවා. හරි. නිෂ්පාදන හැකියාව මායිම් වක්‍රය දකුණට විතැන්වෙනවා. ඊළඟට කියන්නේ තාක්ෂණික දියුණුව. පවත්නා තාක්ෂණයේ තියෙන්නේ. අපි හිතමු අපේ නිෂ්පාදන මේ ආර්ථිකයේ මේ වෙනකොට පවතින යන්ත්‍රයේ නිෂ්පාදන ධාරිතාවය 100යි කියලා. අලුත් යන්ත්‍රයක් ගෙනාවා. ඒකේ නිෂ්පාදන ධාරිතාවය පැයකට 200ක් වුණා. අතන පැයකට 100යි මෙතන 200 වුණා. මොකද වෙන්නේ? තාක්ෂණය අලුතෙන් ගත්තට පස්සේ නිෂ්පාදන ධාරිතාවය වැඩි වෙනවා. නිෂ්පාදන හැකියාව මයි වක්‍රය ඒ දකුණට විතැන් වෙනවා. දකුණට විතැන් වෙනවා. හරි? දකුණට විතැන් වෙනවා. right. ඊට පස්සේ ආවස්තික පිරිවැය නිෂ්පාදන හැකියාව මායිම්. ආවස්තික පිරිවැය දැන් අපි තා ටිකකින් පෙන්නනවා. නිෂ්පාදන හැකියාව මායිම් වක්‍රය. මේ කරපු ටික ඔයා නෝට් කරගත්තද ඔක්කොම ටික? ගැටලුවක් තියෙනවා නම් අහන්න මෙතනදී. නෝට් කරගත්තා සර්. right. දැන් අපි ඊතුරු කොටසට යන් ටියුට් එකේ නිෂ්පාදන හැකියාව මායිම් වක්‍ර කියලා තියෙනවා. එන කොටසට. හරි. ආවස්තික පිරිවැය හැසිරීම අනුව හරිද? අපිට අවස්ථා තුනක් අපි මේකෙදි කතා කරනවා පුතේ. එකක් සරල රේඛීය නැත්නම් ස්ථාවර ආවස්තික පිරිවැය. අපි ඒක පෙන්නනවා නිෂ්පාදන හැකියාව මායිම් වක්‍රයකින් සරල රේඛීය. අනික වැඩෙන ආවස්තික පිරිවැය. අනිත් එක හීනවන ආවස්තික පිරිවැය. මම පොඩි පැහැදිලි කිරීමක් කරන්නම්. කරන ගමන් අපි මේ ඉඩ තියෙන කොටසේ නිෂ්පාදන හැකියාව මායිම් වක්‍ර අදිමු. මේකයි කතාව. හරි. මම අදිනවා නිෂ්පාදන හැකියාව මායිම් වක්‍ර 3ක්. A භාණ්ඩ B භාණ්ඩ. හරි. X භාණ්ඩ Y භාණ්ඩ. මේක X භාණ්ඩ Y භාණ්ඩ. එන්න පළවෙනි නිෂ්පාදන හැකියාව මායිම් වක්‍රයට. කහපාට බලන්න ඕක. හරි. එන්න පළවෙනි නිෂ්පාදන හැකියාව මායිමට. මේකේ මම අදිනවා මෙන්න මෙහෙම එකක්. ඔයාගේ ටියුට් එකේ ඉස්සෙල්ලාම තියෙන මොකද්ද? ස්ථාවර ආවස්තික පිරිවැයනේ. මොකද්ද ස්ථාවර ආවස්තික පිරිවැය? ආවස්තික පිරිවැය කියන එක අපි දැන් දන්නවනේ නේ. ආවස්තික පිරිවැය කියන එක දන්නවා. ඒතර ස්ථාවර ආවස්තික පිරිවැයක් කියන්නේ මොකක්ද? මේ ඒකේ A සහ B කියලා භාණ්ඩ දෙකක් තියෙනවා. A සහ B කියලා භාණ්ඩ දෙකක් තියෙනවා. එතකොට A භාණ්ඩය නිෂ්පාදනය කරන්නත් පුළුවන් මේ ආර්ථිකයේ B භාණ්ඩයත් නිෂ්පාදනය කරනවා.
අපි A භාණ්ඩයේ නිෂ්පාදනය අඩු කරලා B භාණ්ඩයේ නිෂ්පාදනය වැඩි කරන්න ගත්තට පස්සේ හැමතිස්සෙම පුතේ A භාණ්ඩයෙන් කැප කරන්න වෙන ප්‍රමාණය අඩුයි නම් ඒ කියන්නේ සමාන නම් ඒ අවස්ථාව තමයි අපි ස්ථාවර ආවස්තික පිරිවැයක් කියලා කියන්නේ. ඒ කියන්නේ මෙන්න මෙහෙමයි කතාව. අපි හිතමු ඒ භාණ්ඩය මේ වෙනකොට නිෂ්පාදනය කරනවා අවස්ථා දෙකක් මම ගන්නවා 10යි 20යි 100යි 200යි බලන්නකො මේ ආර්ථිකේ අපි ඒ කියන අවස්ථාව තෝරාගත්තොත් ඒ අවස්ථාවේදී ඒ භාණ්ඩයෙන් නිෂ්පාදනය කරනවා ළමයි කීයද 20ක් B භාණ්ඩයෙන් නිෂ්පාදනය කරනවා 100ක් A භාණ්ඩයෙන් 20ක් නිෂ්පාදනය කරනවා B භාණ්ඩයෙන් 100ක් නිෂ්පාදනය කරනවා අපි A සිට B දක්වා එනවා නිෂ්පාදන අවස්ථාව. ඒ කියන්නේ A අවස්ථාව නැතුව B අවස්ථාවට එනවා. B අවස්ථාවට එනකොට B ගේ නිෂ්පාදනය 200ක් වෙනවා. A ගේ නිෂ්පාදනය 10කින් අඩු වෙනවා. A ගේ නිෂ්පාදනය 10කින් අඩු වෙනවා. ඒ කියන්නේ පුතේ මේකයි කතාව. දැන් එයා B ඉඳලා C කියන අවස්ථාවකට ආව කියන්නකෝ. තවත් ලක්ෂයකට. ඒ අවස්ථාවේදී කැප කරන ප්‍රමාණය 10කින් අඩු වුණා. 10කින් අඩු වුණා. හරිද? එතකොට මේ අවස්ථාවේ මෙයා මෙතෙන්ට එනවා නම් ඒ නිෂ්පාදනයක් වෙන්නේ සම්පූර්ණයෙන්ම B තමයි නිෂ්පාදනයක් වෙන්නේ. එතකොට අර හැමතිස්සෙම එක් භාණ්ඩයක නිෂ්පාදනය වැඩි කරගෙන යාමේදී අනෙක් භාණ්ඩයෙන් කැප කරන ප්‍රමාණය සමාන නම් ඒ අවස්ථාව අපි හඳුනා ගන්නවා ස්ථාවර ආවස්තික පිරිවැයක් කියලා. පැහැදිලිද කියපු කතාව? ස්ථාවර ආවස්තික පිරිවැයක් කියලා. හරි. එච්චර විස්තර ඕනේ නැහැ. ඔයා මෙන්න මේ ටික ටියුට් එකේ ඇඳලා පෙන්නන්නකො. ස්ථාවර ආවස්තික පිරිවැය කියලා මාතෘකාව තියෙන තැනට. මම කියපු දේ තේරුණාද නැද්ද කියලා මට කියන්න. නැවත පැහැදිලි කිරීමක් අවශ්‍යයි. තේරුණා. ඇඳලා පෙන්නන්න මේ ස්ථාවර ආවස්තික පිරිවැය. අපි මෙයා PPC කියලා නම් කරමු. Production Possibility Curve. එතකොට අපි නිෂ්පාදන හැකියාවයි මේ හැඩය ලියමු පුතේ. සරල රේඛීය නිෂ්පාදන හැකියාවයි වක්‍රය. සරල රේඛීය නිෂ්පාදන හැකියාවයි වක්‍රය. සරල රේඛීය නිෂ්පාදන හැකියාවයි වක්‍රය. ඊළඟට මම එනවා ඊළඟ අවස්ථාවට. ටියුට් එකේ තියෙන්නේ අපේ ස්ථාවර ආවස්තික පිරිවැය ගාවට වැඩෙන ආවස්තික පිරිවැය. මේ බලන්නකෝ. වැඩෙන ආවස්තික පිරිවැයේ නිෂ්පාදන හැකියාවයි මේ වක්‍රයේ හැඩය පුතේ මූලයට අවතල. මේ මූලය නේ මූලයට අවතල හැඩයක් තමයි පෙන්වන්නේ. ඒ කියන්නේ X භාණ්ඩයේ නිෂ්පාදනය මෙන්න මේ පැත්තේ තියා කියමුකෝ මේ වාගේ ලක්ෂයක ඉඳලා Y භාණ්ඩයේ නිෂ්පාදනය වැඩි කරගෙන එනවා. ඒ කියන්නේ භාණ්ඩ දෙකක් තමයි නිෂ්පාදනය කරන්නේ. එක් භාණ්ඩයක නිෂ්පාදනය වැඩි කරගෙන එනකොට අනෙක් භාණ්ඩයෙන් කැප කරන ප්‍රමාණය ක්‍රමයෙන් වැඩි වෙනවා නම් ඒක අපි හඳුනා ගන්නවා වැඩෙන ආවස්තික පිරිවැය කියලා. මොකද වැඩෙන ආවස්තික පිරිවැයක් කියලා කියනවා. වැඩෙන ආවස්තික පිරිවැයකදී නිෂ්පාදන හැකියාවයි වක්‍රය මූලයට අවතල හැඩයක් තමයි ගන්න. මූලයට අවතල හැඩයක් ගන්න. හරි. ඇඳ ගන්න. PPC කවුද මේ දෙව්මි මට පොඩ්ඩක් කියන්න පුතේ මොකක්ද ඔයාලට තියෙන ගැටලුව කියලා? මම දැන් දැක්කේ මැසේජ් එක.
සර් ෆස්ට් ඩයග්‍රෑම් එක පොඩ්ඩක් කියලා දෙන්න පුළුවන්ද? right මේක බලගන්න ස්ථාවර ආවස්තික පිරිවැයනේ මං කිව්වේ ඒ කියන්නේ පුතේ මේකයි කතාව A භාණ්ඩය සහ B භාණ්ඩය තමයි මේ ආර්ථිකය නිෂ්පාදනය කරන්නේ අපි A භාණ්ඩයේ නිෂ්පාදනය ඒක A සහ B භාණ්ඩය නිෂ්පාදනය කරනකොට B භාණ්ඩයේ නිෂ්පාදනය ඔයා වැඩි කරගෙන එනවා කියන්නකෝ ඒ වැඩි කරගෙන එනකොට A භාණ්ඩයෙන් හැමතිස්සෙම කැපකරන්න වෙන්නේ ඒ භාණ්ඩයෙන් හැමතිස්සෙම කැපකරන්න වෙන්නේ සමාන ප්‍රමාණ වලින් නම් සමාන ප්‍රමාණ වලින් නම් ඒක අපි හඳුනා ගන්නවා ස්ථාවර ආවස්තික පිරිවැයක් කියලා. එතකොට ස්ථාවර ආවස්තික පිරිවැයේදී නිෂ්පාදනය කියා මායිම් වක්‍රයේ හැඩය සරල රේඛීය හැඩයක් එන්නේ. ඒතර මූලයට අවතල නිෂ්පාදන හැකියා මායිම් වක්‍රයක හැඩේ ඉන්නේ වැඩෙන අවස්තික පිරිවැයේදී ඒ කියන්නේ එක් භාණ්ඩයක නිෂ්පාදනය කැප කරලා අනිත් භාණ්ඩයේ නිෂ්පාදනය වැඩි කරනකොට කැප කරන භාණ්ඩයේ ප්‍රමාණය ක්‍රමයෙන් වැඩි වෙනවා නම් ඒක මූලයට අවතල නිෂ්පාදන හැකියා මායිම් වක්‍රයක හැඩය ගන්නවා වැඩෙන අවස්තික පිරිවැයක් කියලා අපි හඳුනා ගන්නවා. දැන් පැහැදිලිද? ඊළඟ එක හීනවන ආවස්තික පිරිවැය. හීනවන ආවස්තික පිරිවැය කියන්නේ මූලයට උත්තල හැකියාමායිම් වක්‍රයේ හැඩය මූලයට උත්තල හැඩයක් තමයි ගන්න. මෙන්න මෙයත් එක්ක තමයි අපි හැඩය තීරණය කරන්නේ. නැත්නම් අර පැත්තෙන් කියන්නේ මේ පැත්තෙන් කියන්නේ. අර මූලයට උත්තල නිෂ්පාදන හැකියාමායිම් වක්‍රයක් ඒ කියන්නේ හීනවන ආවස්තික පිරිවැයකදී වෙන්නේ එක් භාණ්ඩයක නිෂ්පාදනය කැප කරලා අනික් භාණ්ඩයේ නිෂ්පාදනය වැඩි කරගෙන එනකොට කැප කරන භාණ්ඩයේ ප්‍රමාණය ක්‍රමයෙන් අඩු වෙනවා නම් ඒක අපි කියනවා හීනවන ආවස්තික පිරිවැයක් කියලා. ඒ හීනවන ආවස්තික පිරිවැයකදී නිෂ්පාදන හැකියාව මායිම් වක්‍රයේ හැඩය මූලයට උත්තල හැඩයක් ගන්නවා. ඔයාට මෙන්න මේ දේ කරගන්න පුළුවන් නම් ප්‍රමාණවත්. සරල රේඛීය නිෂ්පාදන හැකියාව මායිමක් කිව්වම හැඩය මතක තියාගන්න. එතකොට වැඩෙන ආවස්තික පිරිවැයකදී නිෂ්පාදන හැකියාව මායිමේ හැඩය හීනවන ආවස්තික පිරිවැයකදී නිෂ්පාදන හැකියාව මායිම වක්‍රයේ හැඩයක් ඇඳ ගන්න පුළුවන් නම් දැනුම ඒ ටියට ප්‍රමාණවත්. හරි? හරි. ඊළඟ කොටසට එමුද අපි? මෙතන මේ ටියුට් එකේ පිටු අංක 4 ආර්ථික පද්ධති කියන කොටසට ඇත්තටම මට එතෙන්ට දාන්න නම් උමනා වුණේ මේ ආර්ථික ප්‍රශ්න කියන එක මාතෘකාව දාන්න ඕනේ. දෙපාරක් වැදිලා තියෙනවා නේද ආර්ථික පද්ධතිය ආර්ථික අපි මෙහෙම print එකක් අරන් තියනවා නම් නැත්නම් ඔයාලට ටියුට් එක හම්බෙන්නේ කොහොමද? එතකොට අපි හදලා එවන්න ආර්ථික පද්ධති කියන එක පුතේ උඩ මාතෘකාව ආර්ථික ප්‍රශ්න කියලා තිබ්බනම් වඩාත් හොඳයි. එතෙන්ට එන්න ඕනේ ආර්ථික ප්‍රශ්න කියන එක. මොකද මම ගිය සතියේ ආර්ථික ප්‍රශ්න තුනක් ගැන කතා කරා. ඒ තුන ලිවීම තමයි මට අරමුණ වුණේ අතර. ආර්ථික පද්ධති කියන තැනට අපි ආර්ථික ප්‍රශ්න කියලා දාමු. එතන ඉකොනොමික් සිස්ටම් කියන එකත් එන්න ඕනේ ආර්ථික පද්ධතියක් යනු කියන තැනට. හරි. ආර්ථිකයක් මුහුණ දෙන මූලික ආර්ථික ප්‍රශ්න තුනක් අපි ඉගෙන ගන්නවා. මූලික ආර්ථික ප්‍රශ්න තුනක් ඉගෙන ගන්නවා. එක කුමක් කොපමණ නිෂ්පාදනය කරනවාද? දෙවැනි එක කෙසේ නිෂ්පාදනය කරනවාද? ඊළඟ එක කා සඳහා නිෂ්පාදනය කරනවාද කියලා මූලික ආර්ථික ප්‍රශ්න තුනක් ගැන අපි කතා කරනවා. එක කුමක් කොපමණ නිෂ්පාදනය කරනවාද? ලියමු. කුමක් කොපමණ නිෂ්පාදනය කරනවාද? දෙවැනි එක කෙසේ නිෂ්පාදනය කරනවාද? කෙසේ නිෂ්පාදනය කරනවාද? තුන්වෙනි එක කා සඳහා නිෂ්පාදනය කරනවාද? ලියාගන්න.
මම මේ මූලික ප්‍රශ්න තුන දැන් පැහැදිලි කරනවා. අහගන්න. හරි. මේ මූලික ආර්ථික ප්‍රශ්න තුනත් එක්ක අපි ඊළඟට යනවා ආර්ථික පද්ධති කියලා කොටසකට. ඉකොනොමික් සිස්ටම් කියලා. මේ මූලික ආර්ථික පද්ධති වලට විසඳුම් හොයන්න තමයි මේ මූලික ආර්ථික ප්‍රශ්න වලට විසඳුම් හොයන්න තමයි ඉකොනොමික් සිස්ටම් නැත්නම් ආර්ථික පද්ධති බිහිලා තියෙන්නේ. ඊට කලින් අපි අවබෝධයක් ගමු මොකද්ද මේ මූලික ආර්ථික ප්‍රශ්න කියන්නේ. මට මතක ඇති ගිය සතියේ පොඩ්ඩක් මතක් කරා. නැවත බලා ගමු. පළවෙනි එක කුමක් කොපමණ නිෂ්පාදනය කරනවද? කුමක් කොපමණ නිෂ්පාදනය කරනවද? ඒ වචනේම කියනවා මෙන්න මේකත්. මේව තිබ්බා මතක තියාගන්න. කුමක් කොපමණ නිෂ්පාදනය කරනවද? කවර වර්ගයේ භාණ්ඩ කොපමණ ප්‍රමාණයක් නිෂ්පාදනය කරනවද? මේ හිතන්නකෝ ආර්ථිකයක තියෙනවා සහල් නිෂ්පාදනය කරන්නත් පුළුවන් සීනි නිෂ්පාදනය කරන්නත් පුළුවන් කියලා ඔයා හිතන්න. එතකොට දැන් ඔයා මේ ව්‍යවසායකයෙක් නම් ඔයා තීරණය කරන්න ඕනේ සහල් නිෂ්පාදනය කරනවාද එහෙම නැත්නම් සීනි නිෂ්පාදනය කරනවාද කියලා. එතකොට ව්‍යවසායකයෙක් මේ තීරණ ගන්න ක්‍රමය එකිනෙකට වෙනස්. ඒ අනුව ආර්ථික පද්ධති වෙන වෙනම විසඳුම් දෙන ආකාරයක් තියෙනවා. එතකොට මෙතනදී ඔයා මතක තියාගන්න ඕනේ කවර වර්ගයේ භාණ්ඩ කොපමණ ප්‍රමාණයක්. ඔයා සීනි නිෂ්පාදනය තෝරාගත්තොත් සීනි කිලෝ කීයක් නිෂ්පාදනය කරනවද? ඔයා සහල් නිෂ්පාදනය තෝරාගත්තොත් සහල් මෙට්‍රික් ටන් නැත්නම් කිලෝ කොච්චර ප්‍රමාණයක් නිෂ්පාදනය කරනවද? ඒ ආර්ථිකයට ඔයා විසින් නිෂ්පාදනය කරන්නේ කුමක්ද කොපමණ ප්‍රමාණයක්ද කියන එක තමයි කුමක් කොපමණ නිෂ්පාදනය කරනවද කියන ආර්ථික ප්‍රශ්නයේ අදහස. හරිද? පළවෙනි එක ලියා ගන්න කුමක් කොපමණ නිෂ්පාදනය කරනවද කියලා. එතනදී ලියා ගන්න කවර වර්ගයේ භාණ්ඩ කොපමණ ප්‍රමාණයක් නිෂ්පාදනය කරනවාද යන්නයි. කවර වර්ගයේ භාණ්ඩ කොපමණ ප්‍රමාණයක් නිෂ්පාදනය කරනවාද යන්නයි. අපි කෙටියෙන් මෙතනදී ලියා ගමු. මොකද අපි ඊළඟට ආර්ථික පද්ධති වලදී මේ එකිනෙක මූලික ආර්ථික ප්‍රශ්න වලට විසඳුම් දෙන ආකාරය වෙනම ඉගෙන ගන්න. හරි. දැනට මෙතනදී මේ ප්‍රශ්නේ තේරුම අපි දැනගෙන යමු. හරි. දෙවෙනි එක කෙසේ නිෂ්පාදනය කරනවා? කෙසේ? මෙතනදී කියන්නේ පුතේ කවර ශිල්පීය ක්‍රමයක් භාවිත කරනවාද කියන එක. ඒ කියන්නේ භාණ්ඩයේ වෙළඳපොළට දෙන්න භාණ්ඩේ නිෂ්පාදනය කරන්න ඔයා අනුගමනය කරන නිෂ්පාදන ශිල්පීය ක්‍රමය මොකක්ද කියන එක. නිෂ්පාදන ශිල්පීය ක්‍රමය දෙකක් අපි මෙතනදී ඉගෙන ගන්නවා. එකක් ශ්‍රම සූක්ෂම නිෂ්පාදන ශිල්පීය ක්‍රමය, දෙවෙනි එක ප්‍රාග්ධන සූක්ෂම නිෂ්පාදන ශිල්පීය ක්‍රමය. ශ්‍රම සූක්ෂම කියන්නේ ශ්‍රමය වැඩියෙන් භාවිත කරනවා. ඒ කියන්නේ ශ්‍රමිකයින් වැඩි ප්‍රමාණයක් නිෂ්පාදනයට යොදවනවා කියන එක. ප්‍රාග්ධන සූක්ෂම නිෂ්පාදන ශිල්පීය ක්‍රමය කියන්නේ යන්ත්‍ර සූත්‍ර වැඩි ප්‍රමාණයක් නිෂ්පාදනයට යොදවනවා කියන එක. වර්තමානයේ වෙනකොට තාක්ෂණයේ දියුණුවත් එක්ක ගොඩක් නිෂ්පාදන ආයතන පුරුදු වෙලා තියෙන්නේ මොකද? ප්‍රාග්ධන සූක්ෂම නිෂ්පාදන ශිල්පීය ක්‍රමයක් වෙන්නේ. එතකොට මේ ශ්‍රම සූක්ෂම ප්‍රාග්ධන සූක්ෂම කියලා නිෂ්පාදන ශිල්පීය ක්‍රම දෙක තෝරගන්නකොට සමහර වෙලාවට ආර්ථිකයට වාසි වෙන්නත් පුළුවන්, අවාසි වෙන්නත් පුළුවන්. ඒ මොකක්ද කිව්වේ කියන එක තේරෙනවා නම් මෙන්න මෙහෙම මම උදාහරණයකින් කියන්නම්. ඔයා ප්‍රාග්ධන ශ්‍රම සූක්ෂම නිෂ්පාදන ශිල්පීය ක්‍රමයේ ඉඳලා ප්‍රාග්ධන සූක්ෂම වුණා කියන්නේ. ඒ කියන්නේ යන්ත්‍ර සූත්‍ර වලට මාරු වුණා කියන්නකො. එතකොට ඔයාත් එක්ක ඔයාගේ කම්පැනි එකේ නැත්නම් ඔයාගේ ආයතනයේ වැඩ කරපු යම් කිසි ශ්‍රමිකයන් ප්‍රමාණයකට තියෙන සේවා නියුක්ති අවස්ථාවක් අහිමි වෙන්න පුළුවන්. එහෙම දේවල් වෙනවා. ඒවට විසඳුම් දෙන ආකාරය ආර්ථික පද්ධතිය වලදී අපි කතා කරනවා. මම හිතන්නේ දැන් පැහැදිලි ඇති. මොකද්ද කෙසේ නිෂ්පාදනය කරනවාද කියන එකේ අදහස ලියා ගන්න. දෙවෙනි ආර්ථික ප්‍රශ්නය කෙසේ නිෂ්පාදනය කරනවාද? කෙසේ නිෂ්පාදනය කරනවාද? අදහස කවර ශිල්පීය ක්‍රමයක් අනුගමනය කරනවාද? කවර ශිල්පීය ක්‍රමයක් අනුගමනය කරනවාද යන්න. හරි. ඕනනම් කෙටියෙන් ලියා ගන්න ප්‍රාග්ධන සූක්ෂමද එහෙම නැත්නම් ශ්‍රම සූක්ෂමද කියන එක. අපි අද බලමු මෙච්චර දවස් 3ක් අපි ඉගෙන ගත්ත එකේ කොහොමද නේද කියලා. ඉරිගහන ප්‍රශ්න දැන් දාලා තියෙනවා නම් බලා ගන්නත් පුළුවන්. කෙටි ප්‍රශ්න ටිකක් තියෙනවා. මතකේ පොඩ්ඩක් බලමු අපිනේ. right. ඊළඟ එක කියනවා. කා සඳහා නිෂ්පාදනය කරනවාද? ඉස්සල්ලා භාණ්ඩයේ මොන වර්ගයෙන් කොච්චර ප්‍රමාණයක් නිෂ්පාදනය කරාද? ඊට පස්සේ නිෂ්පාදන ශිල්පීය ක්‍රමය මොකද්ද? ඊට පස්සේ අහනවා කා සඳහා නිෂ්පාදනය කරනවාද කියලා. ඒකදී පුතේ අපි ටාගට් කරන්නේ පාරිභෝගිකයින්. භාණ්ඩය හෝ සේවාව ඉදිරිපත් කරන්නේ
කවර පාරිභෝගික කොටසකටද? කුටුම්බ. ඒ කියන්නේ අපි ඉගෙන ගන්න ආය වචනේ කුටුම්බයක් කියන්නේ පුතේ ආර්ථික විද්‍යාවේ අපි පවුල් ඒකකයක් කුඩාම පවුල් ඒකකයක් අඳුනගන්නේ කුටුම්බයක් විදිහට. එතකොට කවර කුටුම්බ ඉලක්ක කරගෙන මේ භාණ්ඩය නිෂ්පාදනය කරනවාද කියන එක තමයි කා සඳහා නිෂ්පාදනය කරනවාද කියන එකේ අදහස ලියා ගන්න. කා සඳහා නිෂ්පාදනය කරනවාද? එතනදී කියන්නේ කවර පාරිභෝගික කොටසක් ඉලක්ක කරගෙන භාණ්ඩය හෝ සේවා නිෂ්පාදනය කරනවාද යන. මම හිතනවා මූලික ආර්ථික ප්‍රශ්න තුන පිළිබඳව දැන් පැහැදිලි ඇති. මොකද්ද මූලික ආර්ථික ප්‍රශ්නයක් තුනක් පැහැදිලි කියන්නේ මොකද්ද? ඒකේ අදහස මොකද්ද කියන එක. ඊළඟ අපි යමු මාතෘකාව ආර්ථික පද්ධතියක් යනු කුමක්ද කියලා අහලා තියෙනවා ඔයාගෙන් ප්‍රශ්නයක්. හරි. එතකොට මේ මූලික ආර්ථික ප්‍රශ්න තුන ඕනෑම ආර්ථිකයකට පොදුයි. හරි. අපේ ලංකාවටත් පොදුයි, නැත්නම් ඉන්දියාවටත් පොදුයි, නැත්නම් තවත් රටකට පොදුයි. හැම ආර්ථිකයකට මේ මූලික ආර්ථික ප්‍රශ්න පොදුයි. එතකොට මේ මූලික ආර්ථික ප්‍රශ්න වලට ළමයි කොහොමද මුහුණ දෙන්නේ? කුමක් කොපමණ නිෂ්පාදනය කරනවාද කියන ආර්ථික ප්‍රශ්නයට කොහොමද මුහුණ දෙන්නේ? කෙසේ නිෂ්පාදනය කරනවාද කියන එකට කොහොමද මුහුණ දෙන්නේ? එතකොට කා සඳහා නිෂ්පාදනය කරනවාද කියන එකට කොහොමද මුහුණ දෙන්නේ? මෙන්න මේ එකිනෙක වූ මූලික ආර්ථික ප්‍රශ්න වලට විසඳුම් දෙන්න මිනිසා විසින් යොදාගෙන තියෙන ගොඩනගාගෙන තියෙන යාන්ත්‍රණ වලට තමයි අපි කියන්නේ මොනවද? ආර්ථික පද්ධති කියලා. එකිනෙකට වෙනස් වූ යාන්ත්‍රණ ගොඩනගාගෙන තියෙනවා. එතකොට ඒකෙදී අපිට හම්බෙන්නේ ආර්ථික පද්ධති තුනක් ගැන කතා කරනවා. එක වෙළඳපොළ ආර්ථිකයක්, එහෙම නැත්නම් ධනවාදී ආර්ථිකය කියලා කියනවා. දෙවෙනි එක සමාජවාදී ආර්ථික පද්ධතිය, තුන්වෙනි එක මිශ්‍ර ආර්ථිකය. ඔන්න ඔය ආර්ථික පද්ධති තුන ගැන අපි කතා කරනවා. ඒ ආර්ථික පද්ධති තුන වල තේරුම මොකද්ද? එතකොට මේ මූලික ආර්ථික ප්‍රශ්න වලට යාලා විසඳුම් දෙන්නේ කොහොමද? මේ ආර්ථික පද්ධති අතර තියෙන වෙනස්කම් මොනවද? සමානකම් මොනවද? ඔය ටික තමයි කතා කරන්න තියෙන්නේ. හරි. ලියමු අපි ආර්ථික පද්ධතියක් කියන්නේ කුමක්ද කියන එකට උත්තරයක් ලියමු. ආර්ථික පද්ධතියක් යනු කියලා තියෙන තැනට ලියන්න. ඕනෑම ආර්ථිකයක් විසින් එහෙම නැත්නම් ආර්ථිකයක් විසින් මුහුණ දෙන මූලික ආර්ථික ප්‍රශ්න විසඳා ගැනීම සඳහා මිනිසා විසින් ගොඩනගාගෙන ඇති එහෙම නැත්නම් නිර්මාණය කර ඇති වැඩපිළිවෙලක් හෙවත් යන්ත්‍රණයක් ආර්ථික පද්ධතියක් ලෙස හැඳින්වේ. ආර්ථික පද්ධතියක් ලෙස හැඳින්වේ. හැමෝම ලියාගත්තද? සර් ගොඩනගාගෙන ඇති යන්ත්‍රණයක් හෙවත් කියන තැනින්ද චුට්ටක් කියන්නකෝ. ගොඩනගාගෙන ඇති යන්ත්‍රණයක් ආර්ථික වැඩපිළිවෙලක් ආර්ථික පද්ධතියක් ලෙස හැඳින්වේ. හරි. ඊට පස්සේ ඊළඟ කොටසට එනවා මම. ආර්ථික පද්ධතියක දක්නට ඇති මූලිකාංග කියලා තියෙනව නේද? හරි. ඒ මොනවද? දැන් කල්පනා කරලා බලන්න ආර්ථිකයක් හරි. අපේ ලංකාව හරි. මේ ආර්ථිකය හිතන්න කඩා වැටලා නන්නත්තර වෙච්ච අපේ ආර්ථිකය ගැන හිතන්න. මොනවද මේ ආර්ථිකයේ තියෙන මූලිකාංග?
හිතන්න බෑ. අපි කුඩාම තැනින් පටන් ගමුකෝ. මං කිව්වා කුඩාම තැන ආර්ථික විද්‍යාවේ පවුලකට කියන නම මොකද්ද ළම? කුටුම්බ කියලා වචනයක් කිව්වා. එක ආර්ථික පද්ධතියක මූලිකාංගවල එක කුටුම්බය. ඉතා වැදගත්. කුටුම්බ. ඊට පස්සේ අපිට හම්බ වෙනවා ව්‍යාපාරික අංශ. ව්‍යාපාරික අංශය. අංක 3. ඔය ව්‍යාපාර අංශයට බදු ගහලා නේද? එක එක විදියට බලපෑම් කරන කෙනෙක් ඉන්නවනේ නේ. කවුද? රජය. තා මොනවද ආර්ථිකයක තියෙන මූලිකාංග? තර මේ වෙළඳ පොළවල් පුතේ. වෙළඳ පොළව. එතනින් පස්සේ ගියපම අපේ රටේ වැඩියෙන්ම තියෙන්නේ මොනවද? ස්ට්‍රයික් තියෙනවනේ. මොනවද? වෘත්තීය සමිති. මේ ආර්ථිකයක් සමන්විත වෙලා තියෙන මූලිකාංග. මේ කට්ටිය එකතු වෙලා තමයි මේ ආර්ථිකය කියන එක ගොඩ නැගිලා තියෙන්නේ. වෘත්තීය සමිති. නීතිමය පද්ධති. තව එකක් තියෙනවා පුතේ සානු බල. ලියා ගන්න පැහැදිලි කරලා දෙන්න. සානු බල කියන්නේ දිරිගැන්වීම. ඒ කියන්නේ පණිවිඩ. දැන් අපි තව ටිකකින් පැහැදිලි කරලා දෙන්න ඒක මොකක්ද කියන්නේ කියලා. සානු බලය කියන්නේ භාණ්ඩයක දැන් මිල වැඩි නම් වැඩියෙන් නිෂ්පාදනය කරන්න ඕනේ මොකද්ද? ලාභදායී නිෂ්පාදනය මොකද්ද? අනේ ඒ වගේ දිරිගැන්වීම වලට තමයි අපි කියන්නේ සානු බල කියලා. ලියා ගන්න. සානු බල. ලියා ගන්න කරුණු ටික. එකේම පේජ් දෙකක් තියෙනවා කියලා අහලා තියෙනවා. මොකද්ද දෙන්නේ කියන්නේ? ටියුට් එකේද? ඔව් සර් ආර්ථික ප්‍රශ්න කියන එක. ඔය ආර්ථික කියලා ඊළඟ එකේ තියෙනවද? ආර්ථික පද්ධති කියන එක නේ පුතා කිව්වේ. අපි ඒක වෙනස් කරගමු කිව්වා නේද? හරි. ලියාගත්තද හැමෝම? හරි. ආර්ථික පද්ධති වර්ගීකරණය කියන කොටසට එනවා. හරි. ආර්ථික පද්ධතික මූලිකාංග පැහැදිලිව මතක තියාගන්න පුළුවන් සරල දේවල්. දැන් මම මතක තියාගන්න. ආය ප්‍රොෆෙසර් පාඩම් කරන්න ඉතුරු කරන්න එපා. ආර්ථික පද්ධති වර්ගීකරණය. 1 වෙළඳපොළ ආර්ථික පද්ධතිය. 2 විධානගත සැලසුම් නැත්නම් විධානගත සැලසුම්ගත ආර්ථික පද්ධති. 3 මිශ්‍ර ආර්ථික පද්ධති. මෙන්න මෙන්න ඉගෙන ගන්නවා. හරි. ඒකට ආර්ථික පද්ධති වර්ග කිරීමේදී යොදා ගන්නු ලබන මූලිකාංග.
මෙන්න මේ නිර්ණායක පදනම් කරගෙන තමයි ආර්ථික පද්ධති වර්ග කරන්නේ. හරි. ඒ නිසා මම මේ දැන් ආර්ථික පද්ධති තුන ලියා ගන්නන්නේ. එක වෙළඳපොළ ආර්ථික පද්ධතිය. හරි. වෙළඳපොළ ආර්ථික පද්ධතිය. වෙළඳපොළ ආර්ථික පද්ධතිය. දෙවෙනි එකේ නිදානගත. එහෙම නැත්නම් අපි කියනවා මොකද්ද? සැලසුම්ගත කියලා. සැලසුම්ගත ආර්ථික පද්ධතිය. ඊට පස්සේ මිශ්‍ර ආර්ථික පද්ධතිය. වෙළඳපොළ ආර්ථික පද්ධතියක් කියන්නේ මේකයි කතාව. මේකෙදී හැමතිස්සෙම බලන්නේ පුතේ ලාභය කියන එක. හැමතිස්සෙම මිල මත පදනම්ව තමයි තීරණ ගන්න මේ ආර්ථික ක්‍රමයේදී. ධනවාදී ආර්ථික ක්‍රම කියලා අපි අදහස් කරන්නේ. ඒ කියන්නේ මෙයාලා දැන් කුමක් කෙසේ නිෂ්පාදනය කරනවාද කියන ආර්ථික ප්‍රශ්නය ගත්තොත් වෙළඳපොළ ආර්ථිකයේදී විසඳුම් දෙන්නේ ඒ කියන්නේ කවර වර්ගයේ භාණ්ඩ කොපමණ ප්‍රමාණයක්ද කියන මිල වැඩි භාණ්ඩ තමයි වැඩියෙන් මෙයාලා නිෂ්පාදනය කරන්නේ. ඇයි? මිල වැඩි භාණ්ඩ වැඩියෙන් නිෂ්පාදනය කරපුවාම මෙයාලට හම්බෙන ලාභය වැඩි. ලාභය අරමුණු කරගෙන තමයි මෙයාලා තීරණ ගන්න. එතනදී ඊට පස්සේ සැලසුම්ගත ආර්ථික පද්ධතිය ඊට වඩා වෙනස්. අරකට සම්පූර්ණ වෙනස්. මෙතනදී බලන්නේ හැමදෙනාටම සමාජ සාධාරණත්වය කියන අරමුණ තමයි බලන්නේ. කියන්නේ හැමෝටම ආදායම් සමානව බෙදලා යන්න ඕනේ. රටේ තියෙන ඒ ආර්ථිකයේ තියෙන සියලුම දේවල් රජය තමයි ගන්න. රජය අරගෙන හැමෝටම සමානව බෙදලා දෙනවා. සියලුම දේවල් ඔක්කොම ටික රජය මැදිහත් වෙලා ගන්නවා. ඊට පස්සේ රජය හැමෝටම සමානව ඔන්න බෙදලා දෙනවා. හරි. එතනදී සමාජ සුබ සාධනය. ඒ කියන්නේ මේ විෂමතාවයක් ඇති නොවන විදිහට තමයි ආර්ථිකයේ සම්පත් බෙදා හැරෙන්නේ. මෙතනදී මිල ලාභය අරමුණු කරගෙන තීරණ ගන්න. ඒතර මේ මිශ්‍ර ආර්ථික පද්ධතියකදී මිශ්‍ර ආර්ථික පද්ධතියේදී අපේ රටත් මිශ්‍ර ආර්ථික පද්ධතිය. මිශ්‍ර ආර්ථික පද්ධතියකදී වෙන්නේ මෙයාගේ හොඳ ටිකයි මෙයාගේ හොඳ ටිකයි අරගෙන එතකොට රජයේ මැදිහත් වෙලා කරන කොටසකුත් තියෙනවා. එතකොට පෞද්ගලික අංශය එකතු වෙලා කරන කොටසකුත් තියෙනවා. නේද? ඒතර පෞද්ගලික අංශය හැමතිස්සෙම තීරණ ගන්නවා එයාලගේ ලාභ වැඩි කරගන්න. රජයේ මැදිහත් වෙලා මේ සමාජ සමාදානය සමාජ සාධාරණත්වය තියෙන ආකාරයට තීරණ ටික ගන්නවා. එතකොට ඔයාලට තියෙන අපේ සෞඛ්‍ය අධ්‍යාපනය මේ දේවල් ඔක්කොම ටික රජයේ මැදිහත් වෙලා ක්‍රියාත්මක කරනවා. ඊට අපිට අමතරව අපේ රටේ තියෙන ව්‍යාපාර කටයුතු නේද? ඒ වගේ දේවල් ටික පෞද්ගලික අංශය කරනවා. ඔන්න අපේ ආර්ථික පද්ධති ගොඩනැගිලා තියෙන විදිහ. එතකොට මේ වෙළඳපොළ ආර්ථික පද්ධතියකදී රජයේ මැදිහත් වීමක් නැහැ. සියල්ල කරන්නේ පෞද්ගලික අංශය විසින්. සැලසුම්ගත ආර්ථිකයේදී රජය තමයි තීරණ ගන්නෙ. මිශ්‍ර එකේදී රජයත් ඉන්නවා. මිල ක්‍රමේ නැත්තම් පෞද්ගලික අංශයත් ඉන්නවා. ආර්ථික පද්ධති තුන පැහැදිලිද? ඊට පස්සේ දැන් මම කියන්නම් මේ මූලිකාංග වල කතාව. ආර්ථික පද්ධති වර්ග කිරීමේදී යොදා ගන්න ලබන මූලිකාංග එක තියෙනවා සම්පත් වල අයිතිය. ඒතකොට ධනවාදී ආර්ථික පද්ධතියක් ගොඩනැගිලා තියෙන්නේ සම්පත් වල අයිතිය සම්පූර්ණ තියෙන්නේ පෞද්ගලික අංශයේ සතුව. හරි. ඒතකොට පෞද්ගලික අංශයේ සතුව තමයි සම්පත් වල අයිතිය මෙයාලගේ තියෙන්නේ. ඒ අනුව තමයි වෙළඳපොළ ආර්ථිකයක් බිහි වෙන්නේ. හරි. ඊට පස්සේ මූලික ආර්ථික ප්‍රශ්න විසඳා ගන්න ආකාරය මෙයාලා මිල මත තමයි සම්පූර්ණ තීරණ ගන්න. එතනදී මිශ්‍ර මේ සැලසුම්ගත ආර්ථිකයේදී සම්පත් වල අයිතිය තියෙන්නේ රජයේ සතුව. තීරණ ගන්නේ සමාජ සාධාරණත්වය තියෙන ආකාරය. මිශ්‍ර ආර්ථිකයකදී ලාභදායීත්වයයි සමාජ සාධාරණයි දෙකම ඉලක්ක කරගෙන තීරණ ගන්නවා. සම්පත් වල අයිතිය පෞද්ගලික අංශයේ සතුවක් තියෙනවා රාජ්‍ය සතුවක් තියෙනවා. හරි. ඊට පස්සේ සානුබල පද්ධතිය. මෙතනදී හැමතිස්සෙම ලාභය තමයි දෙන තීරණය. ලාභය. ලාභ වැඩි බාන්න වැඩියෙන් හදන්න. මෙතනදී සානුබලය වෙන්නේ සමාජ සාධාරණ. දෙකේම මිශ්‍රණයක් මිශ්‍ර ආර්ථික පද්ධතිය. මට කියන්නේ මෙතෙන්ට එනකම් පැහැදිලිද මම කියපු ටික? එහෙනම් ඊළඟ කොටසට යනවා. වෙළඳපොළ ආර්ථිකය. වෙළඳපොළ ආර්ථිකය. මෙහෙමයි. අපි ඉගෙන ගන්නවා ඊළඟ පාඩමෙන් ළමයි ඉල්ලුම සැපයුම සමතුලිතය කියලා පාඩම. විෂය විෂයක් ඉගෙන ගන්නවා. අනේ දෙවෙනි පාඩමේ ඉගෙන ගන්නවා ඉල්ලුම සැපයුම සමතුලිතය කියලා. ඒ කියන්නේ භාණ්ඩ හා සේවාවල ඉල්ලුමක් සැපයුමක් අනුව දෙන්න එකිනෙකට හමු වුණාට පස්සේ හම්බ වෙන සමතුලිතය කියලා දෙයක්.
මේ බලා ගන්නකෝ. අපි ඉල්ලුම් වක්‍රය අඳිනවා මෙතන P බිඳුව Q. ඒ කියන්නේ price එක ප්‍රමාණය. ඉල්ලුම් වක්‍රයේ තියෙන්නේ මෙහෙම එකක්. දැන් ඒක මතක තියාගන්න. මෙන්න D demand curve කියනවා අපි. මේ පැත්තේ එනවා supply curve එක. මේ දෙන එකට හමු වෙන තැන තමයි සමතුලිතය කියලා පැහැදිලි ඉගෙන ගන්න. සමතුලිතය. දැන් මේක මෙහෙම කිව්වට පැහැදිලි නෑ. සහල් වෙළඳ පොලේ ඔයා හිතන්න සහල් වලට පවතින ඉල්ලුම් වක්‍රය තමයි මේ. එතකොට ඒ සඳහා පවතින සැපයුම් වක්‍රය තමයි මේ. මෝල් හිමියන් විසින් මේ වෙළඳ පොලට සහල් ඉදිරිපත් කරන ආකාරය. එතකොට මේ ඉල්ලුමයි සැපයුමයි දෙන්න එකට හමු වුණාට පස්සේ වෙළඳ පොලේ සමතුලිතයක් හම්බුණා. ඒ සමතුලිතයේදී සහල් සැපයුම් කරුවෝ දෙන්න ඒ කියන්නේ අපි වෙළඳ පොලේ ඉල්ලනවා හාල් කිලෝ එකක් රුපියල් 240ට. එතකොට ඉස්සල්ලාම අපි හිතන්නකෝ ඉල්ලුම් කරුවෙක් ඉල්ලනවා සහල් කිලෝ එකක් රුපියල් 200ට. සැපයුම් කරුවා කියනවා නෑ නෑ. අපි මේ මුදලට දෙන්න කැමති නෑ. ඊට පස්සේ කියනවා 210යි. සැපයුම් කරුවා කියනවා ඒත් අපි කැමති නෑ. 220යි නෑ කැමති නෑ. 230යි නෑ. 240යි හරි කියනවා. නිෂ්පාදකයා හිතනවා ඊට පස්සේ හරි. 240ට දුන්නොත් මට ලාභදායීත්වයකුත් තියෙනවා මගේ නිෂ්පාදන වියදමත් හරි මට ව්‍යාපාරික කරගෙන යන්න පුළුවන්. ඒතර පාරිභෝගිකයේ පැත්තෙනුත් තීරණය කරනවා හරි. නිෂ්පාදකයා මේ මිලට දෙන්න කැමති නැත්නම් මට මේ මිලට ගන්නත් වෙනවා නම් කියන්නේ මට මේ ගෙවීමේ හැකියාවකුත් තියෙනවා නම් අපිත් කැමතියි 240ට ගන්න. මම මේ දැන්ට මේක පැහැදිලි කරන්නේ. ඒතර කියනවා හරි. අපි කැමතියි හාල් කිලෝ එකක් 240ට ගන්න. ඔන්න ඉල්ලුමයි සැපයුමයි දෙන්න එකට තීරණය කරා දෙන්න පුළුවන් මිල. ඊට පස්සේ සැපයුම් කරුවා කියනවා හැබැයි 240ට මන් දෙන්නේ මෙට්‍රික් ටන් 10යි. නැත්නම් එච්චර ඕනේ අපි සරල උදාහරණ හාල් කිලෝ 1000යි දෙන්න පුළුවන්. හාල් කිලෝ 1000යි දෙන්න පුළුවන්. එතකොට මේ ඉල්ලුම් කාරයත් කියනවා හරි ගැටලුවක් නැහැ. පාරිභෝගිකයා කියනවා අපිට හාල් කිලෝ 1000ක් ප්‍රමාණවත්. අවන්න තීරණය කළා රුපියල් 240ට හාල් කිලෝ 1000ක් අපි ඉල්ලනවා නිෂ්පාදකයා වෙළඳ පොලට දෙනවා. ඔන්න වෙළඳ පොලේ තීරණය වුණා. දැන් මේ වෙළඳ පොලේ හාල් මිල තීරණය කරන්නත් හාල් කොච්චර ප්‍රමාණයක් අලෙවි කරනවද එහෙම නැත්නම් නිෂ්පාදනය කරනවද කියලා තීරණය කරන්න රජයේ හරි වෙනත් පාර්ශවයන් මැදිහත් වුණාද? නැහැ. නිෂ්පාදකයා සහ පාරිභෝගිකයා. ඉල්ලුම සැපයුම කියන බලවේග වලට අනුව තමයි වෙළඳ පොලේ මිල හා ප්‍රමාණය තීරණය වුණේ. එතකොට අර ඉල්ලුමයි සැපයුමයි කියන දෙන්න අතර ඉල්ලුම් කරුවා සහ නිෂ්පාදකයා අතර නැත්නම් පාරිභෝගිකයා හා නිෂ්පාදකයා අතර ඉල්ලුම් සැපයුම් බලවේග මත මිල හා ප්‍රමාණය තීරණය වෙලා දින්නේ එවැනි ආර්ථික පද්ධති තමයි අපි කියන්නේ වෙළඳපොළ ආර්ථික පද්ධති නැත්නම් කියලා කියන්නේ. එහෙම නැත්නම් ධනවාදී ආර්ථික පද්ධති කියලා කියනවා. මිල ක්‍රමය මත පදනම් වූ ආර්ථික පද්ධති කියලා කියනවා. ලියමු අපි. වෙළඳපොළ ඉල්ලුම් හා සැපයුම් බලවේග වලට අනුව වෙළඳපොළ ඉල්ලුම් හා සැපයුම් බලවේග වලට අනුව තීරණය වෙන මිල යන්ත්‍රණය. වෙළඳපොළ ඉල්ලුම් හා සැපයුම් බලවේග වලට අනුව තීරණය වන මිල යන්ත්‍රණය මත මූලික ආර්ථික ප්‍රශ්න විසඳා ගන්නා ආර්ථිකයක් වෙළඳපොළ ආර්ථික පද්ධතියක් ලෙස හැඳින්වේ. යට ලියන්න මෙවැනි ආර්ථික පද්ධතියක සානුබල ලෙස ක්‍රියාත්මක වන්නේ නැත්නම් සානුබල ලෙස ක්‍රියාත්මක වන්නේ ලාභයයි. ඒ කියන්නේ ලාභය මත තමයි සියලු තීරණ ගන්න. ලාභයයි. දැන් ඔයාලට ඔය පැහැදිලි කරන්නම් මම අපේ රටේ මේ ඛනිජ තෙල් කියන්නේ අපිට අවශ්‍ය ඉන්ධන පෙට්‍රල් ඩීසල් ප්‍රශ්නයක් තියෙනවා. හරි ඒකත් එක්කම මේක පැහැදිලි කරලා දෙන්න.
දැන් අපේ රටේ පෙට්‍රල් ඩීසල් දෙන කම්පැනියක් තියෙනවා එකක්. අපේ සිපෙට්කෝ රජයේ තියෙනවා සිපෙට්කෝ ආයතනය. අනිත් එක තියෙනවා මොකද්ද? ලංකා IOC. ඒ කියන්නේ ඉන්දියානු සමාගමක් තියෙනවා. එතකොට ළමයි ඔයාලට මේ වර්තමානයේ නෙමෙයි ඊට මාස 2-3කට කලින් මතක ඇති. සමහර වෙලාවට IOC පෙට්‍රල් ඩීසල් මිල එකපාරම යාලා ලොකු ගැප් වලින් වැඩි කරනවා. හැබැයි සිපෙට්කෝ මිල වැඩි කිරීමක් කරනවද? සිපෙට්කෝ මිල වැඩි කිරීමක් කරන්නේ නැහැ. ඒ මොකද අර අපේ රට මං කියන්නේ මිශ්‍ර ආර්ථික පද්ධතියක් කියලා. ඒතකොට රජයේ හිතනවා අපේ ජනතාවට මේ බර පැටවුවාම ලොකු බරක්. හරි. දැන් නම් ඉතින් පටවන්න පුළුවන් බර ඔක්කොම පටවලා ජනතාව බිමටත් දාලා නේ තියෙන්නේ. ඒක නෙමෙයි. අර වෙලාවේදී පොඩ්ඩක් හිතනවා හරි. මෙච්චර මිල ප්‍රමාණයක් වැඩි කරලා බෑ. අපි මාසයක් හරි රඳවාගෙන ඉන්නවා කියලා ඔන්න මාසයක් හරි දෙන්න ගිහලා එයාලත් මිල වැඩි කරනවා. එතනදී අර මං පැහැදිලි කරන්න ඕම මේ දැක්කද එතකොට අර මේ IOC එක හැමතිස්සෙම තීරණය කරේ ලාභය. දැන් වර්තමානයේ වෙනකොට සිපෙට්කෝ කියන ආයතනය සම්පූර්ණ පාඩුයි. ඒ වුණාට IOC කියන එක ලාභයි. නේ මොකක් හරි ඔය දෙකේ වෙනසක් තියෙනවනේ. ඒතකොට ඒ නිසා IOC කියන්නේ හැමතිස්සෙම ලාභය තීරණය කරන්නේ හරි. අපිට ලාභ වෙන්න නම් අපි මෙච්චරයි ස්ටාෆ් එක. මෙච්චර මේ මිලට තමයි දෙන්නේ. අපේ ලාභය එහෙම තමයි අපි තියාගන්නේ. ඒතකොට IOC එක සිපෙට්කෝ ආයතනය හැමතිස්සෙම කියන්නේ රජයේ සතු ආයතනයක්. එතනදී විශාල සේවක පිරිසක් ඉන්නවා. ඒ කියන්නේ අර සේවා වියුක්තිය කියන එකට ගැටලුව විසඳුමක් විදියට සේවක ප්‍රමාණයක් දාලා තියෙනවා කියලා අපිට හිතන්න පුළුවන්. කොහොම හරි ඒ අවස්ථාවේදී ජනතාවට වැඩි බරක් දෙන්න කැමති නිසා ඉන්ධන පාඩු පිට දෙන අවස්ථාවලුත් තියෙනවා. ඒකට මේ පාඩුව රජය විසින් පියව ගන්නවා. ඒකට එතනදී සමාජ සාධාරණත්වය කියන එක පොඩ්ඩක් බලනවා. හැබැයි අර අවස්ථාවේදී මිල ක්‍රමේ නැත්තම් ලාභය මත පදනම තමයි තීරණය ගත්තේ. පැහැදිලිද? ඉන්නව නේද කට්ටිය? right. අපි ඊළඟට ටියුට් එකේ තියෙන ටිකට යන්න. වෙළඳ පළාතේ මූලික ලක්ෂණ. හරි. මූලික ලක්ෂණ ටික කතා කරමු. මම දැන්ටමත් කියලා තියෙන්නේ. ලියාගෙන යන්න. 1. මිල යන්ත්‍රණය මත පදනම්ව මූලික ආර්ථික ප්‍රශ්න වේගය වැඩිනේ. මිල යන්ත්‍රණය මත පදනම්ව මූලික ආර්ථික ප්‍රශ්න විසඳා ගැනීම. තර දේපල හිමිකාරිත්වයේ කවුරු සතුවක් තියෙන්නේ? පෞද්ගලික අංශයේ සතුවනේ. දේපල හිමිකාරිත්වය පෞද්ගලික අංශයේ සතු වීම. දේපල හිමිකාරිත්වයේ පෞද්ගලික අංශයේ සතු වීම. පෞද්ගලික ව්‍යවසාය ක්‍රියාත්මක වීම. ඒ කියන්නේ ව්‍යවසායයෙන් පෞද්ගලික අංශය තමයි ආර්ථික කටයුතු ක්‍රියාත්මක කරන්නේ. පෞද්ගලික ව්‍යවසාය ක්‍රියාත්මක කිරීම. පෞද්ගලික ව්‍යවසාය ක්‍රියාත්මක වීම. ඊළඟට පාරිභෝගික ස්වාධිපත්‍යයක් පැවතීම. පාරිභෝගික ස්වාධිපත්‍යයක් පැවතීම කියන්නේ පාරිභෝගිකයට ඕන විදිහට තීරණ ගන්න පුළුවන්. ආය කියන්නකෝ කියලා මේ මොකටද? කියන්න මූලික ලක්ෂණ ටිකද නැත්නම් දුන්න නිර්වචනයේද නැවත වතාවක් කියන්න කියලා කියනවා. පෞද්ගලික ව්‍යවසාය ක්‍රියාත්මක වීම. දැන් රජයේ කාර්යභාරය හරි නිර්වචනය දෙන්න හතරක්. ලක්ෂණ ටික ලියන්න. රජයේ කාර්යභාරය සීමිත වීම.
රජයේ කාර්යභාරය සීමිත වීම. මොකද මේ පෞද්ගලික අංශයේ ව්‍යාපාර කියන්නේ වෙළඳපොළ ආර්ථිකයට ව්‍යාපාර දැඩි තරංගකාරීත්වයක් තියෙනවා. මේ එකම ජාතික ව්‍යාපාර කරන අය දැඩි තරංගකාරීත්වයක් තියෙනවා. දැඩි තරංගකාරීත්වයක් කියන්නේ ව්‍යාපාරික සාර්ථකභාවයට බලපාන ප්‍රධාන කරුණක්. ඒකත් ලියමු. වෙළඳපොළ තුල තරංගකාරීත්වයක් පැවතීම. වෙළඳපොළ තුල තරංගකාරීත්වයක් පැවතීම. වෙළඳපොළ තුල තරංගකාරීත්වයක් පැවතීම. වෙළඳපොළ තුල තරංගකාරීත්වයක් පැවතීම. අපිට තේරීමේ නිදහසක් තියෙනවා. අපිට ඕනේ මොන භාණ්ඩ ප්‍රමාණයක් නිෂ්පාදනය කරන්න ඕනද කියලා. පාරිභෝගිකයාගේ පැත්තෙන් නිෂ්පාදකයාගේ පැත්තෙන් නිදහසක් තියෙනවා. දැන් තේරීමේ නිදහස පැවතීම. තේරීමේ නිදහස පැවතීම. තේරීමේ නිදහස පැවතීම. අර නිර්වචනය ලියා ගන්න බැරි වුණා කියවන්නේ ලියා ගන්නම. වෙළඳපොළ ඉල්ලුම් හා සැපයුම් බලවේගවලට අනුව වෙළඳපොළ ඉල්ලුම් හා සැපයුම් බලවේගවලට අනුව තීරණය වන මිල යන්ත්‍රණය මත වෙළඳපොළ ඉල්ලුම් හා සැපයුම් බලවේගවලට අනුව තීරණය වෙන මිල යන්ත්‍රණය මත මූලික ආර්ථික ප්‍රශ්න විසඳා ගන්නා ආර්ථික ක්‍රමයක් නැත්නම් ආර්ථික පද්ධතියක් වෙළඳපොළ ආර්ථික පද්ධතියක් ලෙස හැඳින්වේ. වෙළඳපොළ ආර්ථික පද්ධතියක් ලෙස හැඳින්වේ. right. හරි ඊළඟ කොටස මොකද්ද පුතේදී? වෙළඳපොළ ආර්ථිකයක මිලෙහි කාර්යභාරය කියන කොටසට එනවා. වෙළඳපොළ ආර්ථිකයක මිලෙහි කාර්යභාරය. මං කියවනේ වෙළඳපොළ ආර්ථිකයක හැමතිස්සම තීරණ ගන්නේ ලාභය පදනම් කරගෙන මිල පදනම් කරගෙන කියලා. එහෙනම් මිලෙහි කාර්යභාරයක් තියෙනව නන්නේ. හරි. පළවෙනි එක ටියුට් එකේ දාලාම දීලා තියෙනවා එක සංඥා සැපීමේ කාර්යභාරය. මොකද්ද සංඥා සැපීමේ කාර්යභාරය කියන්නේ? ළමයි. ආර්ථිකයක ඉන්නවා නිෂ්පාදකයෝ ඉන්නවා පාරිභෝගිකයෝ ඉන්නවානේ. නිෂ්පාදකයෝ ඉන්නවා පාරිභෝගිකයෝ ඉන්නවා. එතකොට නිෂ්පාදකයන්ට සංඥා ඔතෙන්ට පොඩි කෑල්ලක් දාගන්න තොරතුරු හා සංඥා සැපීමේ කාර්ය කියලා. තොරතුරු හා සංඥා සැපීමේ කාර්යභාරය කියලා දාගන්න. ඉඩ තියෙනවා නම් දාගන්න තොරතුරු හා සංඥා සැපීමේ කාර්යභාරය කියලා. හරි. එතකොට අපි දන්නා ආර්ථිකයක නිෂ්පාදකයෝ ඉන්නවා පාරිභෝගිකයෝ ඉන්නවා. එතන මේ නිෂ්පාදකයින්ට කොහොමද මිල තොරතුරු දෙන්නේ? හරි. ඔයා මේව හිතන්නකෝ. දැන් කහ අපි හිතමු කහ වගා කරනවා කියන. කහ වෙළඳපොලේ ඔයාට මතක නම් අර මීට මාස කිහිපයකට කලින් නැත්නම් අවුරුද්දකට විතර කලින් රටට කහ ආනයනය නතර කරානේ. ඒ කියන්නේ ලංකාව තුළට කහ ගේන එක නතර වුණානේ. නතර වුණාට පස්සේ මොකද උනේ? කහ වෙළඳපොලේ මිල එකපාරම මිල ඉහළ ගියා නේද ළමයි? අඛණ්ඩව මිල ගියා. කහ කිලෝ එක රුපියල් 2500 3000 දක්වා ගියා. අපි ඉන්දියාවෙන් කහ ගෙනාවේ ගොඩක් වෙලාවට ඒක නතර කරා. දැන්ට ආනයනය තහනම් කරලා තියෙනවා. එතකොට මොකද උනේ? නිෂ්පාදකයෝ ඔයාට දකින්න ඇති ගමේ ඉන්න ඔය නැත්තම් ඔයාලා ප්‍රදේශයේ ඉන්න හැම ගොවියම මොකද කරේ? කහ වගා කරන්න පෙළඹුණා. කහ හදන්න පෙළඹුණා. ඔන්න මිල වැඩි වුණාට පස්සේ නිෂ්පාදකයන්ට තොරතුරක් දුන්නා. කහ වැඩියෙන් හදන්න. කහ නිෂ්පාදනයේ ලාභදායි. ඒතර මොකද ඒ කට්ටිය? කහ වැඩියෙන් නිෂ්පාදනය කරා. එතන පාරිභෝගිකයට මොකද්ද මිලේ සංඥා හපයන්නේ? ළමයි මතක නම් මේ ළඟදී
සබන් වෙළඳපොලේ සබන් මිල එකපාර මිල කියන්නේ නේ. රුපියල් 65 70 තිබ්බනේ සබන් කැටේ. මේ ආර්ථික විද්‍යාවේ කරුණු ලංකාවේ ශ්‍රී ලංකාවේ ආර්ථිකයට පැහැදිලි කරන අපහසු තත්ත්වයකුත් එන්න පුළුවන්. කියන්නේ අපි නිකන් අනෙක් පැත්තට යන එක මම කියලා දෙන්න උද්දමනයේදී එහෙම වෙන දේවල්. හරි. අපේ කට්ටිය කියනවනේ මුදල් මුද්‍ර අච්චු ගාපුවා මුද්දමනයක් නැහැ කියලා එහෙම කතා තියෙනවා. ඉස්සරහට අපිට මේක කතා කරන්න පුළුවන්. හරි කොහොම හරි කවන්නේ පාරිභෝගිකයන්ට නිකන් පණිවිඩයක් ආවා සබන් මිල ඉහළ යනවා කියලා. මොකද උනේ හැම කෙනාම ඔය දැන් පන්ති අහගෙන ඉන්න වල වැඩි සංකේත 10 15. මොකද කරේ මිල වැඩි වෙනවා කියපු ගමන් අර අඩුවෙන් තිබ්බ සබන් කඩ ටික ටක් ගාලා මොකද උනේ පාරිභෝගිකෝ. මිල දී ගන්න පෙළඹුණා. මිල අඩු බාණ්ඩ මෙයාලට තොරතුරු දෙන පාරිභෝගිකයට බාණ්ඩ මිල අඩු බාණ්ඩ වැඩියෙන්. එයාලා බලන්න. මිල අඩු බාණ්ඩ වැඩියෙන් ගන්න. නිෂ්පාදකයා පැත්තෙන් බාන්නේ ලාභය වැඩි වෙනවා නම්. කියනවා මිල වැඩි වෙනවා නම් නිෂ්පාදකයෝ වැඩියෙන් නිෂ්පාදනය කරන්න. ඔන්න තොරතුරු. ඔන්න සංඥා සපයනවා මිල. මිල සංඥා සපයනවා. දැන් ඔය පෙට්‍රල් සෙට් වල එහෙම මොකද කරන්නේ? අද රැයට පෙට්‍රල් ඩීසල් මේ මිල වැඩි වෙනවා කිව්වොත් ටක් ගාලා හවස 4ට 3ට 4ට මොකද කරන්නේ? බෝඩ් එකක් දානවා. මොකක්ද දාන්නේ? පෙට්‍රල් නැත. ඒ උනාට ඇත්තටම පෙට්‍රල් ඇත. රැය 12න් පස්සේ නැවත පෙට්‍රල් ඇත. තේරුණාද? මිල තොරතුරු සපයනවා තීරණ ගන්න. හරි. පැහැදිලිද තොරතුරු හා සංඥා සැපීම? ඊට පස්සේ සානුබල සැපීමේ කාර්යභාරය. සානුබල සැපීමේ කාර්යභාරය කියන්නේ පුතේ අපේ නිෂ්පාදකීන්ටත් පාරිභෝගිකයින්ටත් උපරිම ප්‍රතිලාභ සැපේන විදිහට තොරතුරු එනවා කියන එක. ඒ කියන්නේ මේකයි. මේ නිෂ්පාදකයාගේ පැත්තෙන් සහ පාරිභෝගිකයාගේ පැත්තෙන් භාණ්ඩ හා සේවා වෙළඳපොලේ භාණ්ඩ හා සේවා නිෂ්පාදනය කිරීමේ මිලදී ගැනීමේ උපරිම ප්‍රයෝජනය ලැබෙන ආකාරයට සානුබල සැපේන තොරතුරු සැපේනවා. ඒ කියන්නේ මේ පෙළඹවීමක් ඇති කරනවා. ඒකට තමයි අපි කියන්නේ සානුබලයක් කියලා. ඊට පස්සේ මේ සලාකණය කියන්නේ මොකද්ද? සලාකණය කියන්නේ සීමිත සම්පත් ප්‍රමාණයක් තමයි තියෙන්නේ. සීමිත සම්පත් ප්‍රමාණයක් අපි ඉගෙන ගන්නවානේ හිගකම කියලා. අපේ තියෙන අසීමිත මිනිස් අවශ්‍යතා උමනා තෘප්තිමත් කරන් තියෙන සම්පත් ප්‍රමාණය හිගයි. ඒතර මේ හිග සම්පත මිනිස්සු අතරේ බෙදා හරින්න ඉතාමත් සුදුසු ක්‍රමයක් තමයි මිල. මොකද කරන්නේ? පෙට්‍රල් ඩීසල් වෙළඳපොලේ මිල ගණන් අඩු වෙන මේ පෙට්‍රල් ඩීසල් හිග වෙනකොට රජය මොකද කරේ? ඉතාම ශීඝ්‍ර ලෙස මිල ගණන් ඉහළ දානවා. එතකොට පාරිභෝගිකයා මිලදී ගන්න ප්‍රමාණය අඩු වෙනවා. නේ? දැන් මේ තියෙන වර්තමාන සිටුේෂන් එකේ පෙට්‍රල් ඩීසල් නැහැ නේද? එතකොට පාරිභෝගිකයා පුට් සයිකලේ යනවා, පයි යනවා, පුදු ප්‍රවාහන සේවය භාවිත කරනවා. ඒක වෙනම දෙයක්. මෙහෙම හිතන්නකො. රුපියල් 100ට පෙට්‍රල් ලීටරයක් තිබ්බනම් අපිට අවුලන්නේ අපේ වාහනේට රුපියල් 1000ක පෙට්‍රල් ගැවුවා, රුපියල් 2000ක, රුපියල් 5000ක පෙට්‍රල් ගැවුවා කියන්නේ ලොකු ප්‍රමාණයක් හම්බ වෙනවා. තෙල් ප්‍රමාණයක් හම්බ වෙනවා. හැබැයි මේ පෙට්‍රල් ලීටරේ රුපියල් 500ක් වුණා කියන්නේ ළමයි. රුපියල් 500ක් වුණා කියන්නේ ඉස්සර පෙට්‍රල් ලීටරයක් රුපියල් 17ක ගහපු පෙට්‍රල් ලීටර 10ක් රුපියල් 18ට ගහපු කෙනාට අද රුපියල් 5000ක් ඕනේ. එයාගේ ආදායම වෙනස් වෙලා නැත්නම් ළමයි එයාගේ ආදායම රුපියල් 50000 කියමු. එතකොට ඉස්සර 50000න් රුපියල් 1000ක් මේ තමන්ගේ ඉන්ධන වියදම අයින් කරපු කෙනාට අද රුපියල් 5000ක් අයින් කරන්න වෙනවා නම් එයා මොකද කරන්නේ? පාරිභෝගිකයා තමන් මේ පරිභෝජනය කරන ඉන්ධන ප්‍රමාණය අඩුම තරමේ 2 පංගුවක්වත් අඩු කරනවා. එතකොට මෙයා තෙල් ලීටර් 10ක් ගන්නේ නැතුව තෙල් ලීටර් 5ක් ගන්න පුළුවන්. අන්න සලාකණය කරා. අන්න මිල මත සලාකණය වුණා. තියෙන හිග සම්පත සීමිත සම්පත 10ක් ගත්තු කෙනා දැන් ගන්නේ 5යි. ඔන්න මිල මත තීරණය කරා. පැහැදිලිද? හරි. ඔය තමයි සලාකණය කිරීම කියලා කියන්නේ. හරි. ඊට පස්සේ මම ඔක්කොම කිව්වද වෙළඳපොළ ඉතා වැදගත් ළමයි විභාගයේදී ප්‍රශ්න තියෙන කොටසක් මේ කතා කරන්නේ. හරිද? වෙළඳපොළ ආර්ථික පද්ධතියක් කියන්නේ මොනවද? මිලෙහි කාර්යභාරය කියන්නේ මොකද්ද? එතනින් පස්සේ මූලික ලක්ෂණ මොනවද? සමහරට මම තව ටිකකින් දෙන පේපර් එකෙත් ලියන්න ඇති. ඒතර සැලසුම්ගත ආර්ථිකය අපිට වෙලාව ඇති වෙන්නත් පුළුවන්. බලමු උපරිම try එකක් දෙමු. සැලසුම්ගත ආර්ථිකයක් කියන්නේ මොකද්ද? කියන්න බෑ මම දැන් පැහැදිලි කරලා තියෙනවා. සැලසුම්ගත ආර්ථික පද්ධතිය. මම මේ කියපු දේවල් ඔක්කොම ලියාගත්තද? වේගය වැඩිද? මොනවද තියෙනවා කියන්න බෑ. මැසේජ් එකක් හරි දාන්න.
ලියාගත්ත සර්. right. සැලසුම්ගත ආර්ථිකයක් කියන්නේ පුතේ මධ්‍යගත සැලසුම් ක්‍රමය මත පදනම්ව තීරණ ගන්න. ඒ කියන්නේ ඔයා හිතන්න මෙහෙම දෙයක්. රජයේ මැදිහත් වෙලා තීරණ ගන්න යම් කිසි මණ්ඩලයක් පත් කරලා තියෙනවා. අපි හිතමු ඒක මධ්‍යගත සැලසුම් මණ්ඩලය කියලා නේද? right. මොකද කිව්වේ? මධ්‍යගත සැලසුම් අධිකාරිය. හරි. මෙන්න මෙයාලට තමයි වෙනද මේ ආර්ථිකයේ තීරණ ගන්න කියලා කියන්නේ. එතකොට එයාලා තීරණය කරනවා හරි. අපේ රටේ අපේ ආර්ථිකයේ මෙච්චර සම්පත් ප්‍රමාණයක් තියෙනවා. මේ සම්පත් ප්‍රමාණයෙන් අපි මෙච්චර භාණ්ඩ ප්‍රමාණයක් නිෂ්පාදනය කරන්න ඕනේ කියලා එක් භාණ්ඩ වර්ගයෙන් නිෂ්පාදනය කරන්න ඕන ප්‍රමාණය එයාලා තමයි තීරණය කරන්නේ. මෙයාලා තමයි නිෂ්පාදනය තීරණය කරන්නේ. එතකොට මොකක්ද අපි නිෂ්පාදනයට යොදා ගන්න නිෂ්පාදන ශිල්පීය ක්‍රමය? ශ්‍රම සූක්ෂම භාවිතා කරනවද? එහෙම නැත්නම් ප්‍රාග්ධන සූක්ෂම බද? ඒක තීරණය කරන්නත් මෙයාලා. කාට මේ නිෂ්පාදනයේ භාණ්ඩ කවුරු හරි කොහොම කවර ක්‍රමයකට බෙදා හරිනවද කියන එක තීරණය කරන්නේ මෙයාලා. මෙයාලා හැමතිස්සෙම මධ්‍යගත සැලසුම් ක්‍රමයේදී රජයේ මේක කමිටුවක් පත් කරනවා. එයාලා තමයි තීරණය කරන්නේ කොහොමද භාණ්ඩ හා සේවා මේ ආර්ථිකයේ තීරණ ගන්නව බෙදා හරින්නේ කොහොමද කියන එක. ඒ කියන්නේ මේ මූලික ආර්ථික ප්‍රශ්න තුනට විසඳුම් දෙන්නේ කොහොමද කියලා තීරණය කරන්නේ මෙන්න මේ ක්‍රමය. ඒතර මෙවැනි ක්‍රමයකට අපි කියනවා මධ්‍යගත සැලසුම් ක්‍රමයක් කියලා. උදාහරණ දෙනවා නම් උදාහරණ ඉස්සර නම් අර චීන සමාජවාදී රටවල් කියලා තිබෙලම අන්න ඒ වගේ රටවල් තමයි වර්තමානයේ නම් ගොඩක් වෙලාවට ඒක වෙනස් වෙලා ගොඩක් ආර්ථික මිශ්‍ර ආර්ථික ක්‍රමයකට තමයි හුරු වෙලා තියෙන්නේ. ධනවාදී ආර්ථික ක්‍රමත් අපේ රටේ අපේ ලෝකේ බහුලව දකින්න තියෙනවා. මිශ්‍ර ආර්ථික පද්ධති ගොඩක් දකින්න තියෙනවානේ. ලියමු අපි විධානගත එහෙම නැත්නම් සැලසුම්ගත. ඔය සැලසුම්ගත කියන එකට පුතේ විධානගත කියලාත් අපි කියන එකක් ලියගන්න. මධ්‍යගත සැලසුම් අධිකාරිය විසින් දෙනු ලබන නියෝග මත මධ්‍යගත සැලසුම් අධිකාරිය විසින් දෙනු ලබන නියෝග මත පදනම් කරගෙන මධ්‍යගත සැලසුම් අධිකාරිය මගින් දෙන ලබන නියෝග මත පදනම් කරගෙන මූලික ආර්ථික ප්‍රශ්න විසඳා ගන්නා ආර්ථික පද්ධතියක් සැලසුම්ගත ආර්ථික පද්ධතියක් ලෙස හැඳින්වේ. හරි නිර්වචනය ලියාගත්තද හැමෝම? ළමයි දැන් මේ ආර්ථික ක්‍රමයක සම්පූර්ණ සම්පත් වල අයිතිය තියෙන්නේ රාජ්‍ය අංශය සතු. රාජ්‍ය සතුව තමයි තියෙන්නේ සම්පත් වල අයිතිය. අපි ඒක මූලික ලක්ෂණ අපිට ලියන්න තියෙනවනේ. හරි ඒකත් එක්ක බලමු. ලක්ෂණ එක් ඒක මුද්‍රණය කළ පළවෙනි එක දේපල හිමිකාරීත්වය රාජ්‍ය අංශය සතු වීම. බංකි සියලු සම්පත් වල අයිතිය රාජ්‍ය සතුව තියෙනවා. ව්‍යවසාය ක්‍රමයක් ක්‍රියාත්මක වීම. රාජ්‍ය ව්‍යවසාය කියලා එන්න ඕනේ පොතෙන්ට. ව්‍යවසාය ක්‍රමයක් කියන එකට ඉස්සරහට වචනයක් රාජ්‍ය ව්‍යවසාය. ඒ කියන්නේ රජය තමයි තීරණ ගන්න. රජයේ රාජ්‍ය ව්‍යවසාය තමයි සියලු ව්‍යාපාර රජය තමයි මැදිහත්ලා ක්‍රියාත්මක කරන්නේ. එතෙන්ට එනවා රාජ්‍ය ව්‍යවසාය කියලා. හදා ගන්න. නැත්තම් ලොකු වරදක් ඒක. ඒතකොට අරමුණ සමාජ සුබ සාධනයේ පිණිස කටයුතු කිරීම. මගේ සමාජ සාධාරණත්වය හැමෝටම මේක හම්බෙන්න ඕනේ. අර තියන අයට විතරක් තියෙන්නත් නැති අයට නැති වෙන්නත් නෑ මේ ක්‍රමයේදී. හැමෝටම එක සමානව තියෙනවා. ඒතර පාරිභෝගික ස්වාධිපත්‍යක් නෑ හැබැයි ළමයි. දැන් ඔයාට ලොකු වැඩි ආදායමක් තිබ්බා කියලා ඔයාට වැඩියෙන් ඕන දේවල් ගන්න බෑ මේ ක්‍රමයේදී. හැමෝටම එක සමානව තමයි දෙන්නේ. හරි. ඒත් පාරිභෝගිකයට ස්වාධීන තීරණ ගැනීමේ හැකියාවක් නෑ. සාධාරණ ආදායම් ව්‍යාප්තියක් තියෙනවා. එතකොට වෙළඳපොළ ආර්ථිකයේ සාධාරණ ආදායම් ව්‍යාප්තියක් තියෙනවද කියන එක ගැටලුවක්. ඇයි එතනදී මුල ක්‍රමයේ මත ලාභය. එයාලා සල්ලි තියන අය හොඳ වැඩියෙන් පරිභෝජනය කරනවා නැති අය අඩුවෙන් පරිභෝජනය. සමාජ ඒ කියන්නේ විෂමතාවයක් ඇති වෙනවා.
මෙතනදී එහෙම නැහැ. ආදායම් ව්‍යාප්තිය සාධාරණව බෙදලා යනවා. තේරීමේ නිදහසක් නැහැ. රජයේ මේ දෙන ප්‍රමාණය තමයි යාලට ගන්න වෙන්නේ. නේ. විශාල වෙළඳපොළ ආර්ථිකයේම නැහැ. අපිට ඕන භාණ්ඩයක්, ඔයා කැමති ෂර්ට් එකක් ඔයාලට අඳින්න පුළුවන්. ස්වාධීන තීර. මේකදී එහෙම නැහැ. තේරීමේ නිදහස නැහැ. කියන්න බාන්න මෙතෙන්ට එනකම් ආර්ථික පද්ධති ගැටලුවක් තියෙනවා. හරි එහෙනම් අපි ඊළඟ කොටසට යමු. මිශ්‍ර ආර්ථික පද්ධති. මිශ්‍ර ආර්ථික පද්ධති. මිශ්‍ර ආර්ථික පද්ධති. මම කලිනුත් කිව්වා මිශ්‍ර ආර්ථික පද්ධතියක් කියන්නේ පුතේ වෙළඳපොළ ආර්ථිකය සහ සමාජවාදී නැත්නම් විධානගත නැත්නම් සැලසුම්ගත ආර්ථික පද්ධතිය යන දෙකේ එකතුවක්. ලියන්න. වෙළඳපොළ ආර්ථිකයක් හා වෙළඳපොළ ආර්ථිකය හා වෙළඳපොළ ආර්ථිකයක් හා විධානගත ආර්ථිකයක් වෙළඳපොළ ආර්ථිකයක් හා විධානගත ආර්ථිකයක් දෙකෙහි එකතුවක් මිශ්‍ර ආර්ථික පද්ධතියක් ලෙස හැඳින්වේ. 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 හරි අපි ලක්ෂණ ටික ලියාගමු. ලියන ගමන් කියන්න අපිට ලොකු දෙයක් නැහැ. දැන් අපි කතා කරලා තියෙන්නේ. මූලික ආර්ථික ප්‍රශ්න විසඳා ගැනීමේදී එක මිශ්‍ර ආර්ථික පද්ධතියක ලක්ෂණ. මූලික ආර්ථික ප්‍රශ්න විසඳා ගැනීමේදී මිල යන්ත්‍රණය මෙන්ම සැලසුම්ගත යන්ත්‍රණයද ක්‍රියාත්මක වේ. මූලික ආර්ථික ප්‍රශ්න විසඳා ගැනීමේදී මිල යන්ත්‍රණය මෙන්ම සැලසුම්ගත යන්ත්‍රණයද ක්‍රියාත්මක වේ. ලියන්න දෙවෙනි එක සම්පත් හිමිකාරීත්වය ගැන ලියමු අපි. පෞද්ගලික අංශයටත් තියෙනවා රාජ්‍ය අංශයටත් තියෙනවා. සම්පත් හිමිකාරීත්වය පෞද්ගලික අංශය මෙන්ම රාජ්‍ය අංශය සතු වීම. එතකොට මේකේ පෞද්ගලික අංශයක් තියෙනවා රාජ්‍ය අංශයක් තියෙනවානේ. ඒතර පෞද්ගලික අංශය තීරණය කරන්නේ ස්වාර්ථය මත පදනම්. එයාලා ගැන හිතන්නේ. එතකොට රාජ්‍ය අංශය මැදිහත් වෙන්නේ මොකද? සමාජ සාධාරණත්වය මත පදනම තමයි තීරණ ගන්න. කියන්නේ. පෞද්ගලික අංශය ස්වාර්ථය කියන්නේ තමන් ගැන කියන එක. පෞද්ගලික අංශය ස්වාර්ථය මත අභිප්‍රේරණය වන අතර අභිප්‍රේරණය වෙනවා කියන්නේ පුතේ පෙළඹෙනවා. ස්වාර්ථය මත අභිප්‍රේරණය වන අතර
රාජ්‍යාංශය පොදු යහපත රාජ්‍යාංශය පොදු යහපත මත අභිප්‍රේරණය වේ. පොදු යහපත මත අභිප්‍රේරණය වේ. සේවා නියුක්තිය පැත්තෙන් ගත්තාම පෞද්ගලික අංශය රාජ්‍යාංශය යන දෙකම දායකත්වයේ දෙන එකක් තියෙනවා. පෞද්ගලික අංශය හා රාජ්‍යාංශය සේවා නියුක්තියට දායකත්වයේ දී. සේවා නියුක්තියට දායකත්වයේ දී. ළමයි මොකද කියන්නේ ආර්ථික පද්ධති ටික? ලියා ගන්න පුළුවන්ද? කවුද මේ චතුමි බුද්ධිකා මොකද කියන්නේ? ආර්ථික පද්ධති ටික පැහැදිලිද? ලක්ෂණ ටික පැහැදිලිද? ඔව් සර්. Right. එහෙනම් අපි එමු මේ ආර්ථික පද්ධති තුන අපි ඉගෙන ගත්ත ධනවාදී නැත්නම් වෙළඳපොළ ආර්ථික ක්‍රමයකුත් විධානගත ආර්ථිකයක් නැත්නම් මධ්‍යගත සැලසුම් ආර්ථික ක්‍රමයකුත් මිශ්‍ර ආර්ථික ක්‍රමයකුත් මේ මූලික ආර්ථික ප්‍රශ්න තුනට විසඳුම් දෙන්නේ කොහොමද කියලා බලමු. ඒක මම හිතන්නේ දැනටමත් දන්නවා දැන්. ටික දන්නවා. අපි පැහැදිලි කරගෙන යමු. හරි. මේ බලන්නකො. වෙළඳපොළ ආර්ථික පද්ධතියක් පළවෙනි එක කුමක් කොපමණ නිපදවනවාද? දෙවැනි එක කෙසේ නිපදවනවාද? ඊළඟට කා සඳහා නිපදවනවා. හරි. එතකොට මේ වෙළඳපොළ ආර්ථික පද්ධතියකදී කුමක් කොපමණ නිෂ්පාදනය කරනවාද කියන ආර්ථික ප්‍රශ්නයට කොහොමද විසඳුම් දෙන්නේ? ඒකේ කතාව මෙච්චරයි. අපි හිතමු මම අර ඉස්සෙල්ලා කිව්වා වගේ භාණ්ඩ වර්ග දෙකක් ඔයා හිතන්නකෝ. එකක් හිතමු අපි සහල් අනික සීනි. එන්න භාණ්ඩ වර්ග දෙකක්. සහල් සහ සීනි කියලා භාණ්ඩ වර්ග දෙකක් තියෙනවා. අපි එහෙම භාණ්ඩ වර්ග දෙකක් හිතන්නකෝ එහෙම ආර්ථිකය තියෙන කියලා. එතකොට මේ සහල් නිෂ්පාදනය කරනවාද සීනි නිෂ්පාදනය කරනවාද කියලා නිෂ්පාදකේ කොහොමද තීරණයක් ගන්න? මං කිව්වා කුමක් කොපමණ නිපදවනවාද කියන ආර්ථික ප්‍රශ්නයෙන් කියන්නේ කවර වර්ගයේ භාණ්ඩ කොපමණ ප්‍රමාණයක් නිෂ්පාදනය කරනවාද කියන එක. කවර වර්ගයේ භාණ්ඩ කොපමණ ප්‍රමාණයක් නිෂ්පාදනය කරනවාද කියන එක. එතන කවර වර්ගයේ භාණ්ඩයක් කොපමණ මේ හිතන්නකෝ මේ ආර්ථිකයේ සහල් සහ සීනි යන භාණ්ඩ දෙකේ සීනි නිෂ්පාදනය කරොත් ඔයාට වැඩි ලාභයක් ගන්න පුළුවන්. සීනි නිෂ්පාදනය කරොත් වැඩි ලාභයක් ගන්න පුළුවන්. එතකොට ඔයා තීරණය කරනවා මිල මත පදනම සහල් නිෂ්පාදනය කරනවට වඩා සීනි නිෂ්පාදනය කිරීම වාසිදායකයි. ඒ නිසා ඔයා සීනි නිෂ්පාදනය කරන්න තීරණය කරනවා. තීරණය කරේ මොකද්ද? මිල මත. මොකද්ද? ලාභය මත. තීරණ ගත විදිය පැහැදිලිද? එතකොට කුමක්? සීනි නිෂ්පාදනය කරනවා ඊට පස්සේ කවර ප්‍රමාණයකින්ද කියලා තීරණය කරනවා. තේරුණාද පළවෙනි ආර්ථික ප්‍රශ්නෙට වෙළඳපොළ ආර්ථික ක්‍රමයකදී විසඳුම් දෙන විදිය? දෙවැනි එක කෙසේ නිෂ්පාදනය කරනවාද? ඒ කියන්නේ මම කතා කරා කෙසේ නිෂ්පාදනය කරනවාද කියලා තීරණය කිරීමේදී ශිල්පීය ක්‍රම දෙකක් කියලා දුන්නා.
එකක් ප්‍රාග්ධන සූක්ෂම කියලා කියලා දුන්නා. දෙවෙනි එක ශ්‍රම සූක්ෂම කියලා දුන්නා. එතකොට මේ නිෂ්පාදන ශිල්පීය ක්‍රම දෙක අතර තමයි තීරණය ගන්න වෙන්නේ. ළමයි ඔයාලට මේ සීනි නිෂ්පාදනය කියන එක අපි තෝරාගත්තා නම් සීනි නිෂ්පාදනය කිරීමේදී ලේබර්ස්ලා ඒ කියන්නේ කම්කරුවෝ ඒ කියන්නේ ශ්‍රමිකයෝ වැඩියෙන් භාවිතා කරනවට වඩා ප්‍රාග්ධන ඒ කියන්නේ යන්ත්‍ර සූත්‍ර හරහා මේ නිෂ්පාදන කටයුත්ත කිරීම ලාභදායී කියලා නිෂ්පාදකයාට වැටහුණොත් එයා තෝරාගන්නේ ප්‍රාග්ධන සූක්ෂම ශිල්පීය ක්‍රමය. එහෙම නැතුව මේ යන්ත්‍ර සූත්‍ර වලට මිල අධික යන්ත්‍ර සූත්‍ර යනවා මෙච්චර වියදමක් කරන්න බෑ මේවා පිරිවැය වැඩි නඩත්තු වියදම් වැඩි විදුලි වියදම් වැඩි ඉන්ධන වියදම් එයා තීරණය කරන්නේ ශ්‍රමය හොඳයි ශ්‍රමය වාසිදායක කියලා ශ්‍රමය භාවිතා කරන්න තීරණය කරොත් මෙයා මේක තීරණය කරන්නේ ලාභයේ මත පදනම්ව ලාභදායීත්වයේ මත පදනම්ව තීරණය කරේ තේරුණාද නිෂ්පාදන ශිල්පීය ක්‍රමය කොහොමද තීරණය කරන්න කියලා තේරුණාද හරි ඊට පස්සේ තීරණය කරන්න තියෙන්නේ මේ භාණ්ඩ කොහොමද අපි බෙදා හරින්නේ කියලා. කා සඳහා නිපදවනවාද කියන එක. එතනදී අපි තීරණය කරන්න ඕනේ පාරිභෝගිකයන් හරි. ඊනි පාරිභෝගික ඒ කියන්නේ පාරිභෝගික කණ්ඩායම තීරණය කරන්න ඕනේ කවර කණ්ඩායමක් ඉලක්ක කරගෙන භාණ්ඩ නිෂ්පාදනය කරනවාද කියලා. එතනදී වැඩියෙන් භාණ්ඩ මිලදී ගන්න කට්ටියට තමයි වැඩි භාණ්ඩ ප්‍රමාණයක් නිෂ්පාදනය කරන්න තීරණය කරන්නේ. හිතන්නකෝ භාණ්ඩ වර්ග දෙකක් තියෙනවා. එතනදී පාරිභෝගික වැඩියෙන් ඉල්ලන්නේ ඒ කියන භාණ්ඩේ නම් පේපර් එකක් ලියලා උත්තර ටිකක් දානවා කියන්නේ. සමාලි හොඳයි ඈ අපි බලමු උත්තර ටික. හරි. කාසදා නිෂ්පාදනය කරනවාද කියන එකේදී හරි AB කියලා භාණ්ඩ දෙකක් තියෙනවා. පාරිභෝගිකව වැඩියෙන් ඉල්ලන්නේ පුතේ ඒ භාණ්ඩේ නම් ඔයා තීරණය කරනවා කාසදා නිෂ්පාදනය කරනවාද කියන එකේදී මේ කණ්ඩායම ඉලක්ක කරන භාණ්ඩ නිෂ්පාදනය කරනවා. පැහැදිලිද? හරි. අපි ලියමු. මේ හැම තීරණයක්ම අපි වෙළඳපොළ ආර්ථිකයේදී ගන්නෙ ලාභය මත පදනම්ව තමයි. හරි. ලියමු කුමක් කොපමණ ප්‍රමාණයකින් ටිකක් කරුණා ලියන්න වෙනවා මේකට නේ. මම උපරිම කෙටියෙන් දෙන්න. ඔයගේ පොතත් මම චුට්ටක් බලන්න ඒකේ තියෙන විස්තරාත්මකව අපි කෙටියෙන් ලියන්න බලමු. හරි. කුමක් කොපමණ නිෂ්පදවනවාද කියන එක අපි ලියමු වෙළඳපොළ ආර්ථිකයක කොහොමද විසඳුම් දෙන්නේ කියලා. වෙළඳපොළ ආර්ථික ක්‍රමයක මේ විසඳනු ලබන්නේ වෙළඳපොළ ආර්ථික ක්‍රමයක මේ විසඳනු ලබන්නේ सापेक्ष भाण्डे मिलत लाभदायित्व सापेक्ष भाण्डे मिलत लाभदायित्व मते හරි එතනකොට මෙයා සංසන්දනය කරනවානේ සීනි හදනවද හාල් හදනවද නේ වැඩි ලාභයක් මොකක්ද යන්නේ ඔච්චරයි කතාව. හරි මම කෙටියෙන් දුන්නේ. හරි. ඒකදී අපි ඒක ඔක්කොම ලියාගෙන යන්න වෙනවා නේ පුතේ. අපි ටියුට් එකේ දාලා තියෙන්නේ. කුමක් කොපමණ අනිපදවනවද කියන එක හරි. වෙළඳ පාර්ථ තුන් දෙන විදිය දැන් අපි දානවා. අපි බලමු මේ පළවෙනි ආර්ථික ප්‍රශ්නයට විධානගත ක්‍රමයේදී කොහොමද විසඳුමක් දෙන්නේ කියලා. විධානගත ක්‍රමයේදී කොහොමද විසඳුමක් දෙන්නේ කියලා. මෙතනදී බලන්නේ හැමතිස්සෙම සේවා නියුක්තිය කියන එක තමයි පුතේ ඒ කියන්නේ වැදගත් වෙන්නේ. හරි. sorry මං කිව්වේ සේවා නියුක්තිය කියලා. කෙසේ නිපදවනවද කියන එක නේ. නෑ අපිට තාම තියෙන්නේ මෙයාගේ. මේක කතා කරලා ඉවර කරේ දැන් මොකද්ද? වෙළඳපොළ ආර්ථික ක්‍රමයක් ඉවරයි. අපිට දැන් කතා කරන් තියෙන්නේ කවුද? විධානගත ආර්ථිකයක්. එහෙම නැත්නම් සැලසුම්ගත ආර්ථිකයක්.
සැලසුම්ගත ආර්ථිකයක් කොහොමද මේ කුමක් කොපමණ නිපදවනවාද කියලා තීරණය කරන්නේ. මේකෙදී මෙච්චරයි ක්‍රමය. අපි කිව්වා වෙළඳපොළ සෝරි විධානගත ආර්ථිකයක් නැත්නම් සැලසුම්ගත ආර්ථිකයක තීරණය ගන්නේ මධ්‍යගත සැලසුම් අධිකාරිය හරහා. එයාලා තීරණය කරනවා ආර්ථිකයකට මේ භාණ්ඩයෙන් මෙච්චර ප්‍රමාණයක් ඕන කියලා. එතකොට සමාජයට අවශ්‍ය භාණ්ඩය තමයි නිෂ්පාදනය කරන්නේ. ලාභය නෙමෙයි සමාජයට අවශ්‍ය භාණ්ඩය තමයි නිෂ්පාදනය කරන්නේ. එතකොට කෙසේ නිෂ්පාදනය කරනවාද කියන එක හරි අපි ඒක වෙනම කතා කරමු. මේ ප්‍රශ්නේ දාලා තියෙන විදිහත් එක්ක අපි යන්කොනේ. කුමක් කොපමණද නිපදවනවාද කියන එක අපි බලමු. සැලසුම්ගත ක්‍රමයෙන් කොහොමද විසඳන්නේ කියලා. ලියාගන්න. සැලසුම්ගත අර්ථ ක්‍රමයේදී නැත්නම් විධානගත අර්ථ ක්‍රමයේදී සැලසුම්ගත අර්ථ ක්‍රමයේදී කුමක් කොපමණ නිපදවනවාද යන ආර්ථික ප්‍රශ්නයට 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 විසඳුම් ලබා දෙන්නේ මධ්‍යගත සැලසුම් ක්‍රමයයි. විසඳුම් ලබා දෙන්නේ මධ්‍යගත සැලසුම් අධිකාරියයි. මෙහිදී මිල ගැන සැලකිලිමත් නොවන අතර සමාජයේ අවශ්‍යතාවය පදනම් කරගෙන තීරණ ගනු ලබයි. සමාජයේ අවශ්‍යතාවය පදනම් කරගෙන තීරණ ගනු ලබයි. හරි එතකොට බලමු අපි මේ කුමක් කොපමණ නිෂ්පාදනය කරනවාද එහෙම නැත්නම් පළවෙනි ආර්ථික ප්‍රශ්නයට මිශ්‍ර ආර්ථික ක්‍රමයක කොහොමද විසඳුම් දෙන්නේ කියලා. මේක හරි සරලයි. දැන් ඔයා දන්නවා වෙළඳපොළ ආර්ථිකයක නම් කෙලින්ම මේ ලාභදායීත්වය මත පදනම් කරගෙන තීරණ ගන්නවා කිව්වා. මිශ්‍ර විධානගත ආර්ථිකයේදී කිව්වා මධ්‍යගත සැලසුම් අධිකාරිය සමාජයේ අවශ්‍යතාවය පදනම් කරගෙන තීරණ ගන්නවා කියලා. එතකොට පුතේ මිශ්‍ර ආර්ථික ක්‍රමයකදී වෙන්නේ මේ දෙකම එක් සංකලනයක්. එතකොට පෞද්ගලික අංශය ලාභදායීත්වය වැඩි භාණ්ඩ නිෂ්පාදනය කිරීමටත් රාජ්‍ය අංශය එහෙම නැත්නම් මධ්‍යගත සැලසුම් ක්‍රමයේදී සමාජයේ අවශ්‍යතාවය පදනම් කරගෙන භාණ්ඩ නිෂ්පාදනය කිරීමත් කරන්නේ. ලියමු. මිශ්‍ර ආර්ථික ක්‍රමයකදී පෞද්ගලික අංශය මිල හා ලාභය මත පදනම්ව මිල හා ලාභය මත පදනම්ව මිල හා ලාභයේ වැඩි භාණ්ඩ වැඩියෙන් නිපදවීමටත් මිල හා ලාභයේ වැඩි භාණ්ඩ වැඩියෙන් නිපදවීමටත් රාජ්‍යාංශය සමාජ සුබ සාධනය සමාජ සාධාරණත්වය පදනම් කරගෙන
භාණ්ඩ නිෂ්පාදනය කරයි. භාණ්ඩ නිෂ්පාදනය කරයි. තව දෙයක් තියෙනවා මේ මිශ්‍රාර්ථක ක්‍රමයකදී රාජ්‍ය අංශය තමයි ප්‍රබල. අද රාජ්‍ය අංශය මේ පෞද්ගලික අංශයට සහන ආධාර දෙන්න පුළුවන්. එහෙම නැත්නම් බදු ගහන්න පුළුවන්. දීලා යම් යම් සීමා පැනවීම කරනවා. සීමා කිරීම කරනවා. ඒතර අර පෞද්ගලික අංශයේ ලාභය මතම තීරණ ගත්තාට ඒට බලපෑම් කිරීමේ හැකියාව රාජ්‍ය අංශයට හතෝ තියෙනවා. හරි. දැන් හිතන්නකෝ මෙහෙම දෙයක්. දැන් අපේ රටේ පොහොර අර්බුදයක් තියෙනවා කියන්නකෝ. එතකොට පොහොර නිෂ්පාදනය කිරීමට රාජ්‍ය අංශය රජයේ පෞද්ගලික අංශයට මේ අවශ්‍ය සහන ආධාර දෙන්න පුළුවන්. පෙරදීම් දෙන්න පුළුවන්. ඒ මොකද කරන්නේ? මේ රජයේ තියෙන කරනවා දැන් මේ සමාජ සාධාරණත්ව රටේ අවශ්‍යතාවය අනුව පොහොර මෙච්චර ප්‍රමාණයක් ඕනේ. රජයට මේක තනියෙන් කරන්න බෑ. එයාලට මොකද සහන ආධාරයකුත් දෙන්න පුළුවන්. සමහර වෙලාවකදී ආර්ථිකයට අවශ්‍ය නොවන භාණ්ඩයක් වැඩියෙන් හදනවා නම් මොකද කරන්නේ? බද්දක් ගහලා ඒක සීමා කරන්න පුළුවන්. පැහැදිලි? right. හරි එහෙනවනේ. හරි අපි යමු කෙසේ නිපදවනවද කියන ආර්ථික ප්‍රශ්නයට මේ ආර්ථික ක්‍රම තුන කොහොමද විසඳුම් දෙන්නේ කියලා. හරි. ඒ වගේම තමයි මම දැන් කිව්වා මේ වෙළඳපොළ ආර්ථිකයක් කොහොමද විසඳුම් දෙන්නේ කියලා මැදගතක් කියලා තියෙනවා. අපි ලියන්න තමයි තියෙන්නේ ලියමු. ටිකක් ලියන්න තියෙනවා. ඉස්සරහට යනකොට නම් ගණන් ටිකක් හදන්න තියෙන්නේ ඉතින්. එහෙම තමයි ඉතින්. ලියන්නත් තියෙනවා. ගණන් හදන්නත් තියෙනවා. Yeah. ලියන්න. සාධක වෙළඳපොලේ සාධකවලට ඇති වෙළඳපොලේ සාධකවලට ඇති කොතනද සර් ලියන්නේ? අපි ලියන්නේ කෙසේ නිෂ්පාදනය කරනවාද කියන ආර්ථික ප්‍රශ්නයට ආර්ථික ක්‍රම තුන විසඳුම් දෙන්නේ කොහොමද කියන එක. හරිද? සාධක වෙළඳපොලේ සාධකවලට ඇති ඒ කියන්නේ නිෂ්පාදන සාධක කියන්නේ මොකද මම මේ සාධකවලට ඇති ඉල්ලුම සැපයුම අනුව ඉල්ලුම සැපයුම අනුව ඉල්ලුම සැපයුම අනුව ඇතිවන එහෙනවා නැහැ කියලා ප්‍රශ්නයක් තියෙනවා. කනෙක්ෂන් ප්‍රශ්නයක් ආවනේ. මම වීඩියෝ එක බලන්න. හරි. දැන් බලන්න මම කියන්නම් ආයේ. සාධක වෙළඳපොලේ සාධකවලට ඇති ඉල්ලුම සැපයුම අනුව ඇතිවෙන සාපේක්ෂ මිල ගණන් මත ඇතිවෙන සාපේක්ෂ මිල ගණන් මත ලාභදායීත්වය සලකා බලා ශිල්පීය ක්‍රමය තීරණය කරනු ලබයි. එතකොට ඔයා දැනගන්න ඕනේ ශ්‍රමයට වඩා ප්‍රාග්ධනය භාවිතා කිරීම වාසි නම් ප්‍රාග්ධනය.
ඒ කියන්නේ වැඩි ලාභයක් තියෙන ශිල්පීය ක්‍රමය තමයි තෝරගන්නේ. ලියමු දෙවෙනි එක වෙළඳ sorry විධානගත ආර්ථිකයක් කොහොමද මේ ප්‍රශ්නෙට විසඳුම් දෙන්නේ කියලා. සැලසුම්ගත ආර්ථිකයක මධ්‍ය සැලසුම් අධිකාරිය මගින් මෙය තීරණය කරනු ලබයි. ආර්ථිකයේ පවත්නා අවශ්‍යතාවය මත ශිල්පීය ක්‍රමය තීරණය කරනු ලැබේ. ළමයි ආර්ථිකයේ ශ්‍රමිකෝ විශාල ප්‍රමාණයක් සේවා වියුක්ත වෙලා ඉන්නවා. රස්සා නැහැ. රජය තීරණය කරනවා මොකද්ද? මේකට ශ්‍රමිකෝ බඳවා ගන්න. එහෙම නැත්නම් ශ්‍රමිකෝ මේ ආර්ථිකේ නැහැ. තාම සුළු ප්‍රමාණයක් ඉන්නේ. එතකොට රජය තීරණය කරනවා ප්‍රාග්ධනය වැඩියෙන් භාවිතා කරනවා. අවශ්‍යතාවය මත තමයි තීරණය කරන්නේ. ලාභදායක තියෙන මේ. හරි. මිශ්‍ර ආර්ථික ක්‍රමයේදී වඩා ලාභදායී ශිල්පීය ක්‍රමය මිශ්‍රාර්ථ ක්‍රමයකදී පුතේ පෞද්ගලික අංශය කියලා ලියන්න. මිශ්‍රාර්ථ ක්‍රමයකදී පෞද්ගලික අංශය වඩා ලාභදායී ශිල්පීය ක්‍රමයේ යටතේ නිෂ්පාදනය කරන අතර රජය නැත්නම් රාජ්‍යාංශය සමාජ සාධාරණත්වය මත පදනම්ව ශිල්පීය ක්‍රමය තෝරාගනි. right. අපිට ටිකක් තියෙනවා ඉතුරු වෙලා ආස්දහා නිපදවනවාද කියන ආර්ථික ප්‍රශ්නට විසඳුම් දෙන්නේ කොහොමද කියන එක ඉතුරුනා. අපි ඒක ලබන සතියේ කතා කරමු. එතකොට මම ගෲප් එකට දාලා ඇති අභ්‍යාසයක් දාලා තියෙනවා. මේක කරලා මට උත්තර දාන්න. ගෲප් එකට හරි මම ගත්ත තියෙනවානේ. මගේ නම්බර් එක තියෙනවානේ. ඒකේ හරි කොහොම හරි මම මේකේ උත්තර ටික ලැබෙන්න වාසන්න හැමෝම. විදුලි ප්‍රශ්න ඔය ගැටලු තියෙනවා නම් YouTube එකේ වීඩියෝ ඇති ඔයාලට හම්බෙයි. රෙජිස්ටර් වෙලා ඉන්න කටට හම්බෙයි. දාලා බලන්න. බලලා මේ ටිකට බලන්න උත්සාහයක් ගන්න උත්තර ලියන්න පුළුවන්ද කියලා. මම හිතන්නේ ලියන්න පුළුවන්. මේ අවසාන ටික මම කතා නොකරුවා කියලා මේක නොලියා ඉන්න බැරි කමක් නෑ, ලියන්න පුළුවන්. බලන්න උත්සාහයක් ගන්න. එහෙනම් මම අදට නතර කරනවා.
good night හැමෝටම.